අපි අනිත් ගාන පටන් ගමු පුතා තුන්වෙනි ගාන. අරුණ ව්‍යාපාරයේ 2023 දිනට ශේෂ පිරික්සම පහත පරිදි ශේෂ පිරික්සම දීලා තියෙනවා. ඒකෙත් ඉස්සර ගානේ වගේමයි මොනවාද ගැළපෙන ටිකක් තියෙනවා යටි ශේෂ පිරික්සම වල තියෙන අතිරේක තොරතුරු කියලා. ඒකේ අදහස මොකද්ද? අතිරේක තොරතුරු වල අදහස හැම වෙලාවෙම එක්කෝ වැරදි අඩුපාඩු ටික ඔය කියන දේවල් හදන්න ඕන නැත්නම් තවදුරටත් වාර්තා කරගන්න තියෙන දේවල් ටික නැත්නම් ශරය බෝල්නය රින් කිරීම වගේ තවදුරටත් අර අවසාන වශයෙන් හරිම ශේෂ පිරික්සමක් ලබා ගැනීම නැත්නම් අවසාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන කටරේ නිවැරදිව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන වැදගත් කරුණු ටික තමයි ඔය යටින් අතිරේක තොරතුරු කියලා දෙන්නේ. ඒ ටික හරියට අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ කන්සෙප්ට් එක හදනකොට ගලප ගන්න ඕනේ කන්සෙප්ට් එක හදනකොට. එතකොට තමයි ඔයාලට හරියම ආදායම් ප්‍රකාශනය මූලික ප්‍රකාශනය නැත්නම් සමාගම් වල ටික හිමිකම් වෙනස් වීම ප්‍රකාශන ඔය ටික කරගන්න පුළුවන්. right. පළවෙනි එක වාර්තා අනුව අත්පිට හා ණයට විකුණුම් පිළිවෙලින්. ඔය පිළිවෙලින් කියන වචනේ තේරුම තමයි පුතා අත්පිට හා ණයට කියලා කියනෝනේ. අත්පිට විකුණුමුයි ණයට විකුණුම් මේ පිළිවෙලින් කියන්නේ මේ පිළිවෙලින් ඉස්සෙල්ලාම ලක්ෂ 5 කියන්නේ මොනවද? අත්පිට විකුණුම් ටික ලක්ෂ 2 කියන්නේ මොනවද? ණයට විකුණුම් ටික. right. එහෙනම් වාර්තා වෙච්ච නැති අත්පිට හා ණයට විකුණුම් පිළිවෙලින් ලක්ෂ 5ක් හා ලක්ෂ 2 කී දෙකම විකුණුම්ද නැද්ද? අත්පිට වුණත් ණයට විකුණුම් වුණත් දෙකම විකුණුම්. දැන් ඔන්න ඔය දෙක සටහන් කරන්න අපිට ඕන ගිණුම් මොනවද කියලා බලමු. right. අත්පිට විකුණුම් සටහන් කරන්න මොකක්ද ඕන ගිණුම් දෙක? ඔයාලට මුදල් පාලන ගිණුමක් ඕනි. මෙන්න මම ගන්නවා මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. ඒත් එක්ක තව ගිණුමක් ඕන. මොකද්ද? අත්පිට නම් විකුණුම් ගිණුමක් ඕන. right. දෙවෙනි එක මම ගන්නවා විකුණුම් ගිණුම. මුදල් පාලන ගිණුම් ටිකක් තියෙන සමහරට තව ගන්න දෙන්න පුළුවන්. ඊළඟ එක අපිට ඕනි කියලා කිව්වේ විකුණුම් ගිණුම. right. විකුණුම් ගිණුම කොත් ගැහුවා චුට්ටක් මුදල් පාලන ගිණුමට ඉඳ තියලා විකුණුම් ගිණුම. මේ තුන්වෙනි ගානේ ක්ලාස් එකේ කට්ටිය ගාව ඇති නැත්නම් මීට කලින් වීඩියෝස් වල හිටපු කට්ටිය ගාව ඇති අනික් කට්ටිය ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එක එකකින් අර Google Drive එකකින් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න access දීලා තියෙන ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. right. එතකොට මේ පාඩමේ ඊළඟ ගානයි හදලා ඉවරලා ආයෙම normal class එකේ ඊළඟ පාඩම මට මතක විදිහට වැරදි කිරීම මේ පාඩමට එනවා. right. එහෙනම් විකුණුම් ගිණුම ඕනි. මේකට දැන් මේ තියෙන අපිට ඉස්සරම අත්පිට විකුණුම් ටිකට ලක්ෂ 5යි කියන්නේ. ඒ ටික වාර්තා වෙලා නැහැ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි පුතා මේ උඩින් ඔයාලට ඒ ගානේ උඩට ගියොත් එහෙම තුන්වෙනි ගාන හදන්නේ ශේෂ පිරික්සමක් දැනටම තියෙනවා. ඒ ශේෂ පිරික්සම මොකද්ද? ඒ දැනට ඒගොල්ලෝ හදලා තියෙන ශේෂ පිරික්සම මේ අඩුපාඩු ටික හැදුවට පස්සේ තමයි අර අවශ්‍යතාවය කියලා තියෙන්නේ. මොකද අවශ්‍යතාවය තියෙන්නේ 2023 දිනට ශේෂ පිරික්සම පිළියෙල කරන්න. ඉස්සරහත් මම ඔබ පැහැදිලි කරානේ දැනට හදලා තියෙන ශේෂ පිරික්සම එතකොට ඒක ෆයිනලයිස් වෙච්ච එකක් නෙමෙයි ඉවර වෙච්ච එකක් නෙමෙයි. ඒක යම් තාක් දුරකට ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ ගැළපෙන ටිකක් කරාට පස්සේ ශේෂ පිරික්සම තමයි නිවැරදිම ශේෂ පිරික්සම. ඒක තමයි මේ ඉල්ලන්නේ. එහෙනම් දැනට එකම හදලා ඉවරයිද නැද්ද යම් තාක් දුරකට? ඔව් යම් තාක් දුරකට ශේෂ පිරික්සම හදලා ඉවරයි. එතකොට දැන් අපිට කරන්න තියෙන්නේ මේ අඩුපාඩු ටික දාන්න විතරයි. එහෙනම් ණයට විකුණුම හරි අත්පිට විකුණුම හරි කියලා කිව්වා දැනටම මේ ගිණුම් වල ශේෂ තියෙන්න පුළුවන්ද වෙයිද? සමහර විට ඇති. දැන් එන මම පරීක්ෂා කරන්න ඕන මේ අත්පිට විකුණුම් ලක්ෂණ සටහන් කරන්න කලින් දැනටම මුදල් පාලන ගිණුමේ ශේෂයක් තියෙනවද විකුණුම් ගිණුම් ශේෂයක් තියෙනවද කියලා. උඩට ගිහිල්ලා අපි බලමු උඩට ගිහිල්ලා බලන්න මුදල් පාලන ගිණුමේ ශේෂයක් තියෙනවද විකුණුම් ගිණුමේ දැනටම ශේෂයක් තියෙනවද කියලා. විකුණුම් තමයි උඩින්ම තියෙන්නේ. එහෙනම් මේක 1050ක්. ඒ කියන්නේ දසලක්ෂ 50000ක් නේ. විකුණුම් ගිණුමේ දැනටම විකුණුම් වාර්තා වෙලා තියෙනවා. ඊගේ ශේෂය විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම කියන්නේ බැල ශේෂයක් තියෙන ගිණුමක්. ඒතකොට මේ ශේෂ පිරික්සමේ තියෙන බැල ශේෂය 1050යි බිංදු 3යි. right. ඒක සටහන් කරා. ඊගේ ශේෂයක් විදියට. තව ඕන අපිට බලා ගන්න මුදල් පාලන ගිණුමක් තියෙනවද? ඒකේ ශේෂයක් තියෙනවද කියලා. මුදල් පාලන ගිණුමක් ආයෝජන විගණන ගාස්තු බැංකු ගාස්තු රක්ෂණ ගාස්තු වැඩිපුර වේතන ජල විදුලිය නවන යන්ත්‍ර ඉඩම් බැංකු අයිරාවක් තියෙනවා. බැංකු අයිරාව කීයද? ලක්ෂ 2යි. ඒ කියන්නේ ඔයාගේ මුදල් පාලන ගිණුමේ නියෝජනය වෙන්නේ බොහෝ විට විශේෂ නිර්දේශය තුළ ඔයාගේ ජංගම ගිණුමේ ශේෂයම තමයි. එතකොට මේකේ අයිරාවක් කියන එකේ අදහස අපිට වාස්දායක මුදල් ශේෂයක් නෙමෙයි
තියෙන අතේ සල්ලි නැහැ බැංකුවේ සල්ලි නැහැ බැංකුව ඍණ ගිහිල්ලා තියෙන අපි චෙක් එකක් නිකුත් කරලා තියෙනවා බැංකුවේ තිබ්බ ගානට වඩා වැඩි කොච්චරක් චෙක් එකක් නිකුත් කරලා තිබ්බ ගානට වඩා නැත්නම් ඔක ඍණ ගියා රින ගිහිල්ලා තියෙනවා කියද ලක්ෂ 2ක්. එහෙනම් ඊගේ ශේෂය අපි දාන්නේ බැංකුව අයිනාවක් වුණොත්. ඒ කියන්නේ අපේ ගිණුමේ සල්ලි නැති වුණාට පුතා අපි කියන හොඳ සම්බන්ධතාවය බැංකුවත් එක්ක පවත්වාගෙන ගිහිල්ලා තියෙනවනේ සමහර චෙක්පත් අපි ලියනවා account එකේ සල්ලි නැහැ. මැනේජර් කෝල් එකක් දීලා කියනවා අනේ මහත්තයා මේකට ඕගොල්ලෝ ගෙවන්න මම සල්ලි දාන්නම්. අන්න ඒකට බැංකුවෙන් ගෙවුවට පස්සේ බැංකුව මගේ account එක රින යවනවා. ඒගොල්ලෝ account එකේ සල්ලි නැතුව කොච්චරක් ගෙවලා තියෙනවද කියලා right ඒ ඍණ ගාන තමයි ඔය සාමාන්‍ය මුදල් පාලනයේ විශේෂයේ ඉන්නේ හරට දැන් මේකේ බැර කියලා පෙන්නන විශේෂයේ අදහස මොකද්ද account එක ඍණ ගිහිල්ලා මයිනස් ගිහිල්ලා කීයද ලක්ෂ 2ක් අපි ඒක සාමාන්‍ය මුදල් පාලනයේ දාන්නේ හර ශේෂයක් හැබැයි දැන් අපිට තියෙන්නේ බැර ශේෂයක් ඍණ ශේෂයක් කියන මුදල් පාලන කිරීමේ දැනටම ශේෂයක් තියෙනවා ඊගේ ශේෂයක් කීයද ලක්ෂ 2ක හරි නේද? right එහෙනම් මේ දෙකම ටික් කරගන්න. එහෙනම් මේ දෙකම හරිද? අයිරාවක් හරි. අයිරාවක් අපි ගත්තා. ලක්ෂ 2 ඒත් එක්කම අපි විකුණුම් ටිකක් ගත්තානේ. මේ විකුණුම් ටිකක් පාවිච්චි කරා 1000 මේවා ටික් කරගෙන ඉන්නේ. පෑනින් දැන් ඔන්න විකුණුම් කිනුමට ගත්තා. ඒතර ආයෝක ඕනේ නැහැ. එතකොට අපේ බැංකුව අයිලාවකට පාවිච්චි කරා නිම්මට ගෙනාවා ඒකත් ඕනේ නැහැ. ඊළඟ ගැලපිල්ලට යන්න. ගැලපිල්ල පළවෙනි එක අත්පිට විකුණුම් ලක්ෂ 5ක් වාර්තා වෙලා නැහැ. එහෙනම් දැන් වාර්තා කරමු. අත්පිට විකුණුම් වාර්තා කරන්නේ කොහොමද? මුදල් පාලන ගිණුම හර ලක්ෂ 5යි මොනවා කියලාද? විකුණුම් කියලා. විකුණුම් ගිණුම බැල කරනවා ලක්ෂ 5ක් මොනවා කියලාද? මුදල් පාලන ගිණුම කියලා. හරි නේද? පළවෙනි එක ඉවරයි. එතකොට ගැලපිල්ලට ඇවිල්ලා ඔය ලක්ෂ 5 කියන ඉලක්කමත් ටික් කරගන්න ඕන. ලක්ෂ 5ට අදාළව අපි ගැලපිල්ල කරා. ලක්ෂ 5 ටික් කරලා දාගන්න. ඊළඟට ලක්ෂ 2 ඒක මොන විකුණුමක්ද? ණයට විකුණුමක්. ණයට විකුණුම සටහන් කරන්න ඕන ගිණුම් දෙක මොකද්ද? මුදල් පාලන ගිණුම දැන් ඕනේ ණයට විකුණුම වලට අපිට මොකද්ද ඕන? ණයගැති පාලන ගිණුම නැත්තම් ණයගැතිව නැත්තම් වෙළඳ ලැබිය යුතු දේ. right දැන් මේකේ බලන්න විකුණුම් ගිණුමත් ඕනි right අපිට විකුණුම් වල මුදල් පාලන ගිණුමයි විකුණුම් ගිණුමයි ඕන ණයට විකුණුම් වලට අපිට විකුණුම් ගිණුමයි වෙළඳ ලැබිය යුතු දේ ණයගැතිව නැත්තම් ණයගැති පාලන ගිණුම තියෙනවා බලන්න හිම ගිණුම විකුණුම් ගිණුම දැන් තියෙනවනේ අපි ගාව වෙළඳ ලැබිය යුතු දේ තියෙනවා උඩ එන බලාගෙන ආවොත් 1 2 3 4 5 6 7 8 9 වෙනි එකේ ඒකේ පුතා වෙළඳ ලැබිය යුතු දේ ටිකක් තියෙනවා වෙළඳ ගෙවිය යුතු දේ ටිකක් තියෙනවා වෙළඳ ලැබිය යුතු දේ තියෙන්නේ හර ශේෂද බැල ශේෂද ඒක ඔයා හිතා ගන්න ඕනි මේකේ විශේෂ තොරතුරු නැත්තම් සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දේ කියන්නේ මොකද ණය ගැතියෝ ටික ඒ කියන්නේ උන් අපිට ගෙවන්න ඕන නැද්ද උන් අපිට ගෙවන්න ඕනේ ඒ කියන්නේ අපිට වත්කමද නැද්ද අපේ සල්ලි වෙන කාගේ හරි ගාව තියෙන ඒ කියන්නේ ණය ගැතියෝ කියන්නේ අපේ වත්කම එහෙනම් අර ශේෂයක් වෙන්න ඕනද බැල ශේෂයක් වෙන්න ඕනද යන්ත්‍ර වගේම තමයි යන්ත්‍රේ මගේ ළඟ තියෙන ණයගැතියෝ ඉන්නේ මගේ සල්ලි වෙන එකේ ගවිල්ලෝ දෙන්න ඕනද නැද්ද එයා අපිට දෙන්න ඕනි ඒක නිසා ඒකත් හයියක් හිතට මගේ සල්ලි අර ගාව තියෙනවා කියලා ඒක වත්කමක් එහෙනම් අර ශේෂයද බැල ශේෂයද වෙනද ලැබිය යුතුද හර වෙන්න ඕනි ඔය ණයගැතියෝ කියන එක එහෙනම් වෙනද ලැබිය යුතුද කියන කිනුමක් තියෙනවා වෙනද ලැබිය යුතු දෑ right පැහැදිලි නැති වෙයි සමහරට පේජ් එකේ මේ අකුරු ඒක නිසා තමයි කියවන්නේ වෙළඳ ලැබිය යුතු දෑ එතකොට කීයක්ද දාගන්නේ ඊගේ ශේෂය අපි ගන්නේ ලක්ෂ 8 වෙළඳ ලැබිය යුතු දෑ සාමාන්‍ය හර ශේෂයක් එන්න ඕනේ ඒක නිසා මම ඊගේ ශේෂය ලක්ෂ 8 ගන්නවා ශේෂ පිරික්සමේම ලක්ෂ 8 ටික් කරගන්නවා ඒක ගත්තා කියලා නැත්තම් පස්සේ පැටලෙනවා නේද අපි අර කලින් අරගෙන කතා කරේ ලක්ෂ 8 වම මම ගත්තා කියලා මම ටික් කරගත්තා ඔයත් ටික් කරගන්න right දැන් මේ ශේෂ දෙක වාර්තා නොවිච්ච ණයට විකුණුම් ටික වාර්තා කරමු කීයද ලක්ෂ 2ක් එහෙනම් විකුණුම් ගිණුමට ගියා ලක්ෂ 2ක් බැර කරනවා විකුණුම් කියලා වෙළඳ ලැබිය යුතු දේ කියලා ලියලා right එහෙනම් විකුණුම් ගිණුම බැර වෙනවා ලක්ෂ 2ක් වෙළඳ ලැබිය යුතු දේ කියලා වෙළඳ ලැබිය යුතු දේ කිනුම තව වැඩි වෙන අපිට හම්බෙන්න තියෙන සල්ලි ගාව ණයට විකුණලා ඒගොල්ලෝ අපිට දෙන්න ඕනද නැද්ද ඒගොල්ලෝ අපිට දෙන්න ඕන තව කීයක්ද ලක්ෂ 2ක්
මෙච්චර කල් තිබ්බ ලක්ෂ 8ක් මේ සටහනක් දැම්මට පස්සේ දැන් ලක්ෂ 10ක් අපිට එන්න ඕන මොනවා කියලාද කියන්නේ විකුණුම් කියලා. right. ඒකත් ඉවරයි ටික කරගන්න ගැළපිල්ලට ඇවිල්ලා ලක්ෂ 2 හරි. නේද? ලක්ෂ 2ක් ගන්නවා ටික කරා. ඒ ඉලක්ක මොඩින් හරි ලකුණක් දාගන්නවා. right. එතකොට විකුණුම් ශේෂ පරීක්ෂණය මම ටික කරගන්න. ඒ කියන්නේ හරි ලකුණක් දාලා කපලා දැම්මා. එතකොට විකුණුම් ටික කරගත්ත හරි ලකුණක් දාලා කපලා දැම්මා. වෙළඳ වියුද ලක්ෂ 8 හරි ලකුණක් දාලා කපලා දැම්මා. බැංකු අයිරාව හරි ලකුණක් දාලා කපලා දැම්මා. පළවෙනි ගැළපිල්ලතර සම්පූර්ණයෙන්ම ඉවරයි. යනවා දෙවෙනි ගැළපිල්ලට රුපියල් ලක්ෂයක ලැබිය යුතු බිල් ණයගැතියෙකු විසින් ප්‍රතිග්‍රහණය කොට ඇත. ඒ කියන්නේ පුතා අපි දන්නවා ගණනය කළ හැකි ලියවිලි නේද? විනිමය බිලක් කියනම මෙහෙම කරන්න පුළුවන්. ණයගැතියෙක් ඉන්නවා නම් මෙන්න ණයගැතිය මේව අපි කතා කරා පන්තියේ මේ දිස්සටහන් වලට මම වීඩියෝ එකක් දානවා. right. හරි ණයගැතියෙක් ඉන්නවා. මෙන්න ණයගැතිය. දැන් මේ ණයගැතිය දැන් අපිට සල්ලි දෙන්න ඕනේ මේ මම කියන්නේ මේ ව්‍යාපාරය. හරි. දැන් මෙයා අපිට සල්ලි ණයද නැද්ද? ණයයි. අපි හිතමුකෝ ලක්ෂයයි කියලා. එයා රුපියල් ලක්ෂයක් අපිට දෙන්න තියෙනවා. මෙයා දෙයි කියලා බලන් ඉන්නවා දෙන්නෙම නැහැ. right. දැන් මේ ලක්ෂය මට ඕනි. right. මං ගිහිල්ලා කියනවා කවද්ද ඔයා මට මේක දෙන්නේ? හරියට මට දවසක් කියන්න. එයා කියනවා මාස 3කින් මේක මම ඔයාලට දෙන්නම්. right. හරි. මම කියනවා මට මාස 3ක් බලන් ඉන්න බෑ. දැන් මට කෙනෙකුට ගෙවන්න තියෙනවා. ඔයා මම ලියුමක් ගෙනාවා. ඔයාට මම ලියුමක් ගෙනාවා. right. ඒක විනිමය බිල මෙන්න මේක අත්සන් කරලා දෙන්න. මේක අත්සන් කරලා දෙන්න. ඒක හරියට පොරොන්දු නෝට්ටුවක්. නේද? මේ පොරොන්දු නෝට්ටුව විනිමය බිල ඔයා මට අත්සන් කරලා දෙන්න. ඒ අත්සන යොදනවට අපි කියනවා ප්‍රතිග්‍රහණය කරනවා කියලා. ප්‍රතිග්‍රහණය කරනවා කියලා. මේක අරමුණ තමයි හරි මාස 3කින් ඔයා ගෙවන බවට මට මේ පොරොන්දු අත්සන් කරලා දෙන්න. මම කෙනෙකුට ගෙවන්න තියෙනවා. මේ ව්‍යාපාරය කියන්නේ මම මගේ ණය හිමියෙකුට මම මේවා කතා කරේ මම නිකන් කියන්නේ මේ ටික මම මගේ ණය හිමියෙකුට ගෙවන්න තියෙනවා. ඔයාගේ සල්ලි එනකන් හිටියොත් මට අර ණය හිමියට ගෙවා ගන්න බැරුව යනවා. ඒක නිසා ඔයා මට මේ කොලේ අස්සම් කරලා දෙන්න. ඒ කොලේ මම ගනුදෙනු කරලා හැකි ලියවිල්ල බවට පත් කරලා අන්න අරයට ඒ කොලේ දෙන්න. right. එතකොට ඒ කොලෙන් ඔයාගේ ණයගැතිභාවය පිය වෙනවා. නමුත් ඔයා ඔය කොලේට අදාළව මාස 3කින් ඒ අදාළ පුද්ගලයා කොලේ යනවාට පස්සේ එයාට ගෙවන්න ඕනේ. එතකොට ගිණුම් තැබීම කරන්න මම ආයතනයක් ඕනනම් කියන්නම්. මෙන්න ණයගැතියෙක් ඉන්නවා අපිට. එයා ලක්ෂයක් ගෙවන්න තියෙනවා. ගෙවන්නේම නැහැ. මම එයා ගාවට ගිහිලා විනිමය බිල අස්සම් කරව ගන්නවා. ඒකට කියනවා ප්‍රතිග්‍රහණය කරනවා. ඒ කියන්නේ මෙයා පිළිගන්නවා තව මාස 3කින් මේ බිල අරන් එන ඕන කෙනෙකුට මෙයා ගෙවනවා මේ මුදල කියලා. ලක්ෂේ මම ඔය බිල අරන් එන ඕන කෙනෙකුට මාස 3කින් ගෙවනවා කියලා පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුව පිට මෙයා මොකද කරන්නේ? ඒ කොලේ අරන් ගිහිල්ලා මෙන්න මේ ණය හිමියට දෙනවා. ඒක මුදල් ගෙවීමක් හා සමානයි. මොකද ඒක ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට විනිමය බිලක් බවට පත් වෙනවා. right. ඒ විනිමය බිලට රුපියල් වටිනාකමක් එනවා. සල්ලි වලට පාවිච්චි කරන්න පුළුවන්. හරියට චෙක් පතක් වගේ. චෙක් පත සල්ලි නෙමෙයිනේ. හැබැයි අපි අස්සම් කරලා දුන්නාට පස්සේ ඒක ගනුදෙනු කරන්න පුළුවන්. නේද? ගනුදෙනු කර හැකි ලියවිල්ලක්. ඒ වගේම තමයි විනිමය බිල ප්‍රතිග්‍රහණය කරාට පස්සේ ඒකත් මුදල් හා සමානයි. ඒ අදාළ නිශ්චිත දවසට මෙන්න මේ ණය හිමියට ඇවිල්ලා මෙයාම හම්බෙන්න පුළුවන්. හම්බෙලාවත් කොලේ මෙයාට දෙන්න පුළුවන්. එතකොට එයා මොකද කරන්නේ? මෙයාට මුදලින් ගෙවීම කරනවා. එතකොට මේකේ දිස්සටහන වෙන්නේ පුතා විනිමය බිල ප්‍රතිග්‍රහණය කරනකොට ණයගැතිය අපි හිතමුකෝ අමාල් කියලා. අමාල් නැමැති ණයගැතිය ඉඳලා තියෙනවා ලක්ෂයක්. ඊගේ ශේෂය ලක්ෂයයි කියලා හිතමු. ඊගේ ශේෂය ලක්ෂයයි. විනිමය බිල ප්‍රතිග්‍රහණය කරපු ගමන් මේ කාගේ කවුද දාන්නේ? මගේව ඈ. විනිමය බිල ප්‍රතිග්‍රහණය කරපු ගමන් අමාල් කියන ණයගැතිය නැති වෙලා යනවා. අමාල් කියන ණයගැතිය මොකද එයා ගෙවුවද නැද්ද? ගෙව්වා. මොකෙන්ද ගෙව්වේ? සල්ලි වලින් නෙමෙයි. නමුත් ගනුදෙනු කළ හැකි ලියවිල්ලකින් මුදලක් ආරෝපණය කළපු මුදල් වගයක් ආරෝපණය කරපු නීත්‍යානුකූල විදියට මුදල් වගයක් ආරෝපණය කරපු කොලේකින් එයා ගෙවීම කරලා තියෙනවා අපිට. අබයි අපි තමයි පන්ති කරලා කියලා කොලේ අස්සම් කරගත්තේ. එතකොට මේ ණයගැතියන් ගෙවුවා හා සමානයි. මුදලින් නෙමෙයි චෙක් පතකින් වගේ තවත් කොලේකින් මොකක්ද ඒ කොලේ? විනිමය බිල. ඒක නිසා අපිට ඕනි නේද? එතකොට අපිට ගිණුමක් ඇති වෙනවා.
අමල් කියලා තවදුරටත් ණය ගැතියෙක් නෑ. නමුත් ලැබිය යුතු බිල් කියලා ගිණුමක් ඇති වෙනවා. සෝ ඒක එකම දේ තමයි වෙන්නේ නේ. ඔව් එකම දේ වෙන්නේ. හැබැයි ණය ගැතියා නමින් ගිණුමක් නැති වෙනවා. ලැබිය යුතු බිල් නමින් වූ ගිණුමක් ඇති වෙනවා. කොහොමද ඉස්සරහට අමල්ව බැල කරනවා. මොකද එයා ගෙවන නිසා. මොනවා කියලාද? ලැබිය යුතු බිල් කියලා. ලැබිය යුතු බිල් ගිණුම හර කරනවා. මොනවා කියලාද? අමල් කියන. ඒතර වෙන්නේ එකම දේ තමයි අමල් නමින් වූ ණය ගැතියෙක් නැති වෙලා නමුත් ලැබිය යුතු බිල අපිට වත්කමක් විදිහට ඇති වෙනවා. දැන් අපේ අතේ කොලේ තියෙනවා ඕන අපිට ගෙවීම් වලට ණයිමියට ගෙවන්නෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕනි නම් ඒක හැබැයි ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දැන් මම පොත බස් එක යනකොට අපි හිතමු කෙටි දුරක් තමයි යන්නේ කිලෝමීටර් 2ක්. ඔන්න ඔය කෙටි දුර යද්දී ඔයාලා 5000 කොලයක් තියෙනවා. ඒ 5000 කොලේ අරගෙන බස් එකේ අංකල්ට දුන්නොත් එහෙම කන්ඩක්ටර් අංකල්ට දුන්නොත් එහෙම අපිට බස් එකේ යන්න පුළුවන්ද වෙයිද? යන්න පුළුවන්. ඇයි ඒ රුපියල් 5000 කොලේ හොර නෝට්ටුවක් නෙමෙයි නම් ඒකේ ගහලා තියෙනවා මේක ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීමට භාවිත කළ හැකියි කියලා. මේක වළංගු මුදලක් ලංකාවේ කියලා නේද? ඒතර 5000 අරගෙන ගිහිල්ලා රුපියල් 10යි ටිකට් එක ගෙවන්න පුළුවන්ද වෙයිද? ගෙවන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට බස් එකේ අංකල් රුපියල් 5000 ගන්නෑ. එයා කියනවා මාරු නැද්ද කියලා. එතකොට ඒක සම්පූර්ණයෙන් අයිතිය දෙනවා අර රුපියල් 5000 බාර ගන්න කෙනාට මේක බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. විනිමය බිලත් එහෙම තමයි. විනිමය බිල ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් රුපියල් 5000 කොලේ වගේ. නමුත් කිලෝමීටර් 2ක් යන්න 5000 කොලේ පාවිච්චි කරන්න ඉන්න අපිටත් අවුල් වගේ. ඒ වගේ තමයි විනිමය බිල ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බව ඇත්ත. හැබැයි හැම ණය හිමියෙක්ම හැම ගෙවීමක් කරන්නම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වෝටර් බෝඩ් එක වගේ හැමෝම ඔක පිළිගයිද නැද්ද දන්නේ නැහැ. ඒගොල්ලන්ටත් ඔක ෂුවර් නැත්නම් ඒගොල්ලෝ කියන්නේ මට නම් ඔය විනිමය බිල් එපා මට සල්ලි වලින් දෙන්න. රයිට් එහෙම කිව්වොත් මට මේ බිල පාවිච්චි කරන්න බැරුව යනවා. පාවිච්චි කරනකම් මේක මට මොකක් වෙනවද? පාවිච්චි කරනකම් මට මේක ලැබිය යුතු බිලක් වත්කමක් විදියට මං ගාව තියෙනවා. අවස්ථාවක් આવොත් පාවිච්චි කරන්න පුළුවන්. 5000 වල අපේ තියෙනකම් වත්කමක් නෙමෙයිද? වත්කමක් ඒ 5000 වලින් ගෙවීමක් කරන්න පුළුවන් වෙනකම් මේක මගේ අතේ තියෙනවා. රයිට් ඒ වගේම විනිමය බිල ණය ගැතිය ගෙවලා තියෙනවා. මොකෙන්ද? විනිමය බිලකින්. ඒක නිසා ණය ගැතියව බැර ඒක වත්කමක් විදියට අතේ තියෙනවා. සල්ලි මුදල්නේ වටිනාකම ආරෝපණය වෙච්ච ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් පාරව තියෙන ඒ නිසා හිතට හයියයි ඒක වත්කමක් විදියට තියෙනවා. right ඊළඟට මොකද වෙන්නේ? පසුකාලීනව මේකට මාස 3කට පස්සේ අමල් සල්ලි ගෙවුවොත් මම ගනුදෙනු කරන්න පාවිච්චි කරන්න තු බිල මංගාව තියන් ඉන්නවා. මේක අම්මා මාස 3කින් ගෙවන්න බෑ. ගෙවුවොත් මොකද වෙන්නේ? ගෙවුවොත් වෙන්නේ පුතා අපේ මුදල් පාලන ගිණුම හර වෙනවා ලක්ෂය. ඒ සල්ලි එනවනේ අමල් අපිට ගෙවන. තවදුරටත් අමල් කියන ණය ගැතියෙක් නෑ. හැබැයි ණය ගැතියා නමින් අමල් නැති වුණාට අමල්ට වගකීමක් තියෙනවා මෙන්න මේ බිලට ගෙවන්න අදාළ දවසේ. ඒතර මුදල් පාලන ගිණුම හර වෙලා තවදුරටත් ලැබිය යුතු බිලත් ඒක නෑ. ලැබුණ බිලක් ඒක නිසා ලැබිය යුතු බිල් ගිණුම බැර කරනවා ලක්ෂය. මොනවා කියලාද? මුදල් පාලන ගිණුම. ඉතින් මේ ලක්ෂය කිව්වේ අමල් නෙමෙයි අමල් තමයි. හැබැයි ගෙවන්නේ ලැබිය යුතු බිලකට අපේ පැත්තෙන් අපිට ඒක ලැබිය යුතු බිලක්. ඒකට මුදල් දෙනවා මුදල් පාලන ගිණුම හර කවුද ගෙව්වේ අමල්? මොකද්ද නැතිලා යන්නේ? අපිට තවදුරටත් බිල් නැතු යනවා. හේතුව තමයි මේ බිලට අදාළ ගෙවීම කරපු නිසා. හරිනේ. ලෝක තමයි ඉස්සරහන අපි දාන්නේ විනිමය බිලක් ප්‍රතිග්‍රහණය කරාට පස්සේ. ඒකට පසු කාලීනව ගෙවීම කරනකොට මුදල් පාලන ගිණුම හර කරලා ලැබිය යුතු බිල් ගිණුම බැල කරනවා. එතකොට ලැබිය යුතු බිල් ගිණුමකුත් නැති වෙලා යනවා. right. දැන් අපි බලමු මේක කොහොමද අපි සටහන දාන්න කියලා ලැබිය යුතු බිලක් තියෙනකොට. right. දැන් මම මේක මකන්නම්. මේවට අදාළව මම වීඩියෝ එකක් කරලා දාන්නම් දෙස්සටම වලට. ක්ලාස් එකේ කරා YouTube එකේ මම දන්නේ ඒකට දෙස්සටම වලට මම වීඩියෝ එකක් කරලා දාන්නම්. right. දැන් අපි ඉස්සරහට දාමු. මොකද්ද වෙන්න ඕනි? රුපියල් ලක්ෂයක ලැබිය යුතු බිල් නායකයෝ විසින් ප්‍රතිග්‍රහණය කරලා අත්සන් කරලා එහෙනම් ලැබිය යුතු දෑ මෙතන තමයි ඔක්කොමලා ඉන්නේ. අමල් කියලා වෙනම ගිණුම් නෑ. අපි ගාව තියෙන වෙළඳ ලැබිය යුතු දෑ කියලා ගිණුම දැන් තමයි ගහගෙන ඉවරයි. ඒකට මොකද්ද කරන්න ඕන? ලැබිය යුතු බිල් නායකයෝ විසින් ප්‍රතිග්‍රහණය කරලා තියෙනවා. එහෙනම් අපිට වෙන්නේ නායකයෝ අඩු වෙයි. එයා ගෙවලා මොන වෙන්ද ගෙවලා තියෙන්නේ? බිලක් ප්‍රතිග්‍රහණය කරලා. බිලක් පිළිගත්තා කියන්නේ ගෙවුවා හා සමානයි. එහෙනම් අපිට මොකද වෙන්න ඕන? ගාන තියෙනවා ලක්ෂ
ලක්ෂයක් කියලා. එතකොට අපි අලුත් ගිණුමක් ගහගන්නවා. ලැබිය යුතු බිල් කියලා. බලන්න පුතා උඩ ගිහලා ලැබිය යුතු බිල් ගිණුමේ ශේෂයක් තියෙනවද? දැනටම තව පිළිගත්ත බිල් තියෙනවද දන්නේ නැහැ. උඩ ගිහලා බලන්න. ලැබිය යුතු බිල් ශේෂ පිළික්ෂමේ නෑනේ. මෙච්චර කල කවුරුත් ප්‍රතිග්‍රහණය කරලා නැහැ. දැන් මේ පළවෙනි එක වෙන්නේ ඒකයි ගිණුමේ ශේෂයක් නැත්තේ. එහෙනම් ලැබිය යුතු බිල් ඉස්සරහන දාමු ණයකතිය අඩු වෙනවා ණයකතිය ගෙවුවා සමානයි ලක්ෂයයි නේද? ලක්ෂයයි ණයකතිය අඩු වෙනවා වෙළඳ ලැබිය යුතු අඩු වෙනවා ණයකතිය පාලන ගිණුම අඩු වෙනවා ඒකෙන් බැර වෙන්න ඕනි. මොනවා කියලාද? ලැබිය යුතු බිල් කියලා. ලැබිය යුතු බිල් ගිණුම හර වෙනවා ඊගේ ශේෂයක් නැහැ. කීයද? ලක්ෂයක්. මොනවා කියලාද? වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඔන්නේ සටහන ඉවරයි. right? ඒකට අපිට ශේෂ පිරික්සීමේ ශේෂයක් ගත්තේ නැහැ. ඒකත් ටික කරලා දාන්න ඕන. දෙවෙනි ගැළපෙල්ල ඉවරයි. ඒකට ශේෂ පිරික්සීමෙන් අපි ඉලක්කම් මොනවද ගන්න ඕනේ නැහැ. නේද? right. දෙවෙනි එකත් ඉවරයි. right. තුන්වෙනි ගැළපෙල්ල ණයගැතියෙකු විසින් 20000ක වට්ටමකට යටත්ව ලක්ෂයක් මුදලින් පියවා ඇත. මුදලින් පියවපු ගාණ කීයද? ලක්ෂයක්. ඒ කියන්නේ අපිට සල්ලි ඇවිල්ලා තියෙනවා කීයද? ලක්ෂයක්. එතකොට මට කියන්නකෝ ඔය පියවිච්ච ණයගැතිය කීයද? සර් ණයගැතියෙකු පියවි විසින් 20000ක වට්ටමකට යටත්ව වට්ටමත් ගත්තට පස්සේ කීයක් අපිට ගෙවලා තියෙනවද? ලක්ෂයක්. එහෙනම් මට ඔයා කියන්නකෝ සම්පූර්ණ ණයගැතිය කීයක් පියවෙනවද මේ වැඩේ තුල? මුදලින් ගෙවනවා ලක්ෂයක්. කලින් ගෙවන ඉඳා ඒ ණයගැතිය නේද? ණයගැතිය කලින් ගෙවලා නිසා තමයි වට්ටමක් දීලා තියෙන්නේ නේද? මේක මුදල් වට්ටමක්. එතකොට ණයගැතිය සල්ලි දීලා තියෙනවා ලක්ෂයක්. අපි වට්ටම දීලා තියෙනවා 20000. දෙකම එකතු වුණාට පස්සේ මුළු ණයගැතිය පිය වෙනවා කීයද? 1,20,000. අපි දෙන වට්ටමෙන් අපි බාර ගන්නවා ගෙවන්න එපා 20000 ගෙවන්න එපා. එතකොට අපිට හම්බෙන්න තිබ්බ සල්ලි අපිට නැති වෙලා යනවා 20000. එතකොට ඒක වියදමක්. දුන් වට්ටම්. ලක්ෂේ අපිට මුදල් ලැබෙනවා. එහෙනම් අපි ඉස්සරහට දාමු. කොහොමද දාන්නේ? අපිට මොනවද ඕනේ ගිණුම්? මුදල් පාලන ගිණුමක් ඕනි. ඒක තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම ඕනි. ඒක තියෙනවා. ඒ ණයගැතිය පිය වෙනවනේ. අලුතෙන් ඕන දුන් වට්ටම් ගිණුමක්. දුන් වට්ටම් ගිණුමක්. අලුතෙන් අපි ගහ ගන්නවා දුන් වට්ටම් ගිණුම. බලන්න පුතා දුන් වට්ටම් කියලා දැනීම සටහන් වෙලා තියෙනවද කියලා කලින් වට්ටම් දීලා නම් දුන් වට්ටම් ගිණුමක් ඇති. බලන්න දුන් වට්ටම් තියෙනවද කියලා. නෑ නේද? දුන් වට්ටම් කියලා එකක් නෑ. right? එහෙනම් අලුත් ගිණුමක් ගහ ගන්නවා දුන් වට්ටම් කියලා. අපි දැන් ඉස්සරහන් දාමු. 20000කට යටත්ව මුදල් කීයද හම්බෙන්නේ? රුපියල් ලක්ෂයක්. මුදල් පාලන ගිණුම හර ලක්ෂයයි මොනවා කියලාද? වෙළඳ ලැබිය යුතු දෑ කියලා. කියන්නේ ණයගැතිය වලට සල්ලි හම්බ වෙනවා ලක්ෂයයි. ණයගැතියව බැර කරනවා නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා කීයද? ලක්ෂයක්. මොනවා කියලාද? මුදල් පාලන ගිණුම කියලා. තව 20000ක් අපි ණයගැතියව ලියා හරිනවා අපේ ගාණ ඒ ණයගැතිය ගෙවන්න තියෙන දවසට කලින් තමයි ඔය ගෙවලා. කොහොමද සර් ඒක මේක කියලා නැහැ. දුන් වට්ටම් දෙන්නේ ඇයි? ණයගැතිය කලින් ගෙවුවොත් right? එහෙනම් දුන් වට්ටම් දීලා තියෙනවා කීයේද? 20000යි. වියදමක්ද නැද්ද? වියදමක්. වියදම් සටහන් කරන්න ගොතා නිකන් විදුලි වියදමක්. මුදලින් ගෙවන විදුලි වියදමක්. දෙසටහන මොකද්ද? විදුලි වියදම් ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. දුන් වට්ටමත් වියදමක් නම් එහෙනම් වියදම් ගිණුම මොනවා වෙන්න ඕනද? හර වෙන්න ඕනේ. එහෙනම් දුන් වට්ටම් ගිණුම හර වෙනවා කීයද? 20000 වට්ටම 20000යි මොනවා කියලාද? දුන් වට්ටම දුන්නම ණයගැතිය ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. එයා අහනවා ලක්ෂයක් ගෙවුවම ඇතිද? මං කියන ඇති. ඒ බම් මං 1,20,000 ගෙවන්න තියෙනවා. කමන්නේ බම් කලින් ගෙවනවානේ මට එන ජොලි. ඒක නිසා දෙන වෙලාවෙ ගනි ලක්ෂයක් ගෙවුවා නැති මං ඉතුරු 20000 මගේ ගානේ කපලා දානවා. ඒක මං දරා ගන්නවා මට වියදම්. right? ඒතර අරයාගේ ණය කොච්චර කැපිලා යනවද? එයා ලක්ෂයක් අති ගෙවුවා. මුදල් පාලන ගිණුම හර ණයගැතිය ලැබිය යුතු බැර තව 20000 එයාට වියදමක් කරගන්නවා. එයා දීලා වට්ටමක් 20000 දුන් වට්ටම් ගිණුම හර ණයගැතිය වට වෙනවා. ඒ ගිණුම් 20000 වෙළඳ ලැබිය යුතු දෑ බැර මොනවා කියලාද? දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් ගිණුම හර වෙනවා 20000 මොනවා කියලාද? වෙළඳ ලැබිය
යුතු දෑ කියලා. right? හරි නේද? right. එහෙනම් ඒකත් ටික කරගන්න. ඒ විසිදා ඒ ලක්ෂ්‍ය කතාවත් ඉවරයි. right. ඊළඟ ගැළපිල්ල. රුපියල් 50000ක ගෙවිය යුතු බිල් අර්ණව ව්‍යාපාරයේ විසින් ප්‍රතිග්‍රහණය කොට ඇත. දැන් මේ අර ඉස්සෙල්ලා ලැබිය යුතු බිල් වල අනිත් පැත්ත. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අපි කාට හරි ගෙවන්න තියෙනවා. නයිමියට ගෙවන්න තියෙනවා. අපි ගෙවන්න නැතුව පාඩුවේ මගේ ඇරේ ඉඳලා. දවසක් නයිමි අපේ ගෙදර ඇවිල්ලා මට ගෙවනවද නැද්ද? මං කියන මාස 3කින් මං ගෙවන්නම්. එහෙම කිව්වට බෑ බං. ඔයාගේ මට පොරොන්දුවක් ඕනේ. ඒක මම නීත්‍යානුකූලව ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පරිවර්තනය කරනවා. ඔයා ඒක ප්‍රතිග්‍රහණය කරනවා. කාටද කියන්නේ? මට කියනවා. ඉස්සෙල්ලා කවුද කරේ? ඉස්සෙල්ලා මගේ ණයගැතිය මගේ බිල ප්‍රතිග්‍රහණය කරා. දැන් ණයහිමි අපේ ගෙදර ඇවිල්ලා මට කියනවා එයාගේ බිල ප්‍රතිග්‍රහණය කරන්න. එතකොට මොකද වෙන්නේ පුතා? එතකොට මේක ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් බවට පත් වෙනවා. මම අස්සම් කරාට පස්සේ ওই බිල මම පිළිගත්තා වෙනවා. එතකොට මගේ ණයහිමියා පියවිලා යනවා. මගේ ණයහිමියට මම ගෙවුවා වගේ වෙනවා. right? එතකොට මගේ ණයහිමියාගේ ශේෂය මොකක් වෙනවද? බැර ශේෂයක්. මගේ ණයහිමියා ඉන්න බැර ශේෂයක් අපි ලක්ෂයක් දාගමුකෝ. ඉන්න බැර ශේෂයක් මම මෙයාට ගෙවන්න ඕන. බිල ප්‍රතිග්‍රහණය කරපු ගමන් ණයහිමියාට වෙනවා මම ආට ගෙවුවා එනගේ. එයා මොකෙන්ද මගේ ඇයි දැන් ඔය අරන් ආවේ බිල? ඒක මම අස්සම් කරානේ. ඒරොගත් කියන නම ප්‍රතිග්‍රහණය කරා. මම ප්‍රතිග්‍රහණය කරපු ගමන් මගේ ණයහිමියෝ පිළිවෙලට මම කියනවා මම ගෙවුවා. මොකෙන්ද ගෙව්වේ? විනිමය බිලෙන් ගෙව්වේ. හැබැයි එයා කියනවා ඔව් ඔයා දැන් ණයහිමියෙක් නෙමෙයි මට. නැත්නම් එයා කියනවා ඔයා මට ණය එයාගේ පැත්තෙන් මම කතා කරන්නේ එයාගේ පැත්තෙන්. ඔයා මට තවදුරටත් ණයගැතියෙක් නෙමෙයි. මට කතා කරලා එයා කියනවා ඔයා තවදුරටත් ණයගැතියෙක් නෙමෙයි. හැබැයි මේ බිල ගෙවහම මාස 3කින් ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒතර මගේ පැත්තෙන් ගත්තොත් එහෙම ණයහිමියා මට අඩු වෙනවද නැද්ද? මම එයාට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා. ඒක නිසා ණයහිමියව මම හර කරනවා. මොනවා කියලාද? ගෙවිය යුතු බිල් කියලා. ණයහිමියෙක් විදියට මම එයාට ගෙවන්න තිබ්බේ නැති වුණාට මොකෙක් හරි එකෙක් ওই බිල මාස 3කින් අරන් ගියේ නේ. එයා ගනුදෙනු කරා නම් වෙන කවුරුද උස්සන් ගියෝක. එයා ගනුදෙනු කරේ නැත්තම් මූ මෙයි. ඒන බිලට මම ගෙවන්න ඕනි ගෙවිය යුතු බිල් කියලා කීයක් තියනවද? ලක්ෂයක් නැවත ඇති වෙනවා. මේකේ වෙන එකම දේ තමයි තවදුරටත් ණයහිමියෙක් නෑ. නමුත් මම බිලකට ගෙවන්න තියෙනවා. කවුරු බිල උස්සන් ඒද දන්නේ. සමහරට එයා මෙයි, සමහරට වෙන කෙනෙක් එයා ගනුදෙනු කරා නම් බිල කාට හරි දීලා ඇති. එයා මාස 3කින් මාව හම් වෙන්නවා. එතකොට ඒ බිලට මම ගෙවන්න වගකීමක් තියෙනවා. ණයහිමියෙක් ලෙස ගෙවන්න නෑ. නමුත් බිලක් ගෙවීමේ වගකීමක් තියෙනවා. ඕක තමයි විසටහන. ඕකට මම ගෙවනකොට මොකද ඉස්සරහට වෙන්නේ? මුදල් පාලන ගෙනවල බැර කරනවා, ගෙවිය යුතු බිල් අර කරනවා. ගෙවුවා නම් එහෙම. right? හරි. එහෙනම් අපි ඉස්සරහට දාමු මොනවද ඕන ගිණුම් දැන් අලුතෙන් අපිට ඕනි ගෙවිය යුතු බිල් ගිණුමක් නේද? ගෙවිය යුතු බිල් ගිණුමක් ඕනි. ගෙවිය යුතු බිල් ගිණුමක් ඕන. ගෙවිය යුතු බිල් ගිණුම අරන් ඉන්නේ කවුද? ණයහිමියා. එහෙනම් වෙළඳ ගෙවිය යුතු දෑ ණයහිමියා නැත්නම් ණයහිමි පාලන ගිණුමනේ. බලන්න වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම් වල ශේෂයක් තියෙනවද කියලා. තිබ්බනේ ඒක මතකයි. ආයෙ තියෙන වෙළඳ ලැබිය යුතු දෑ ලක්ෂ 8යි. වෙළඳ ගෙවිය යුතු දෑ ලක්ෂ 4යි. ටික කරගන්න. හරි ලකුණක් දාලා කපලා දාන්න ලක්ෂ 4යි. එහෙනම් ඊයේ ශේෂය දාලා ගන්නවා වෙළඳ ගෙවිය යුතු දෑ බැරනේ මේ ගෙවිය යුතු දෑ කියන්නේ ණයහිමියන වක්කීමන වලට බරක් නේ. නම් බැර ලක්ෂ 4ක් බැර ශේෂයක් තියෙනවා. දැන් ඔන්න අපේ ගැළපිල්ලට එමු. බලන්න ගෙවිය යුතු බිල් ගිණුමේ ශේෂයක් තියෙනවද කියලා. එහෙම ගන්නෑ නේ. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා. ගෙවිය යුතු බිල් වල තියෙනවද? නෑ එහෙම නෑ. ගෙවිය යුතු බිල් වල ශේෂයක් නෑ. කීයද? 50000ක බිලක් තමයි ප්‍රතිග්‍රහණය කරලා තියෙන්නේ. එහෙනම් ගෙවිය යුතු බිල් වල තමයි දැන් මේක මාරු වෙන්න ඕනේ. කීයද? 50000. වෙළඳ ගෙවිය යුතු දෑ හර කරනවා 50000. මොනවා කියලාද? ගෙවිය යුතු බිල් කියලා. සර් මුකුත් නොකර ඉන්නකෝ. නොකර ඉන්න බෑ පුතා. ඒ දන්නවද? සර් ඉතින් ඕකෙන් වෙන්නේ මේකෙන් අයින් වෙලා වෙන වගකීමක් ඇති වෙන එකනේ. මේක වර්ග දෙකක වගකීම්නේ. මේකින් මේ හිටියොත් ඒක පෙන්නුම් කරන්නේ ණයහිමියෙක්ට ගෙවන්න තියෙන විදියට. right? හැබැයි ඔය ගිණුම මේක මෙහෙට මාරු කරාට පස්සේ ඒක ගිණුම් වල පෙන්වන්නේ නෑ ණයහිමියෙක් නෙමෙයි කවුරු හරි කමන්නේ ඔය බිල අරන් එන එක්කෙකුට අපි ගෙවන්න ඕන විදියට. right? ඒක නිසා තමයි මේ සටහන දාන්නේ. නැත්තම් වගකීමේ අඩුවක් වෙන්නේ නෑ නේද? right? වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම හර කරනවා ගෙවිය යුතු බිල් නමින් ගෙවිය යුතු බිල් බැර කරනවා 50000ක් නේද තියෙන්නේ.
50,000 මොකුණමින්ද වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. ඒ සටහනත් ඉවරයි. ඒතකොට ඒක ටික් කරගන්න. ටික් කරගන්නවා ඊළඟ ගැළපිල්ල. ගැළපිලි අංක 4 ඉවරයි ඈ. මේවා ටික් කරන්න ඕනි පුතා නැත්නම් පැටලෙන්නේ ඈ. right. ගැළපිලි අංක 5. වර්ෂය තුල ලක්ෂ 2ක් අසිරිමත් පුද්ගලික සමාගමේ කොටස් වල ආයෝජනය කිරීම වාර්තා වී නොමැත. right. වර්ෂය තුල රුපියල් ලක්ෂ 2ක් අසිරිමත් පුද්ගලික සමාගමේ ආයෝජනය කිරීම වාර්තා වී නොමැත. right. ඒකේ පුතා අපි ලියාගමු වර්ෂය තුල C කොටස් වල 110 ආනේ හරි කමන්නේ සාමාන්‍ය කොටස් කියලා දුන්නේ හරි මොකද කියන්න ඕනේ වර්ෂය තුල ලක්ෂ 2ක් අසිරිමත් පුද්ගලික සමාගමේ සාමාන්‍ය කොටස් වල කියලා නිකන් කියන්නේ වැඩක් නෑ පස්සේ ඔයාලට තේරෙන්නේ සමාගම් ඉගෙන ගත්තට පස්සේ ඔය ගාන ආය බලද්දි තේරෙන්න අපි මේ ගාන පොඩ්ඩක් වෙනස් කරමු වර්ෂය තුල රුපියල් ලක්ෂ 2ක් අසිරිමත් පුද්ගලික සමාගමේ සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීම වාර්තා වී නොමැත. right. එතකොට අපේ තියෙන ආයෝජනය right මුදල් පාලන ගිණුම බැර කරන්න ඕන. සල්ලි යනවානේ ඒක වාර්තා වෙලා නෙල්ලුනේ. එතකොට කීයද ගන්න තියෙන්නේ? රුපියල් ලක්ෂ 2ක්. right. මුදල් පාලන ගිණුම බැර කරනවා ලක්ෂ 2ක්. right. ඒක අපි ලියනවා ආයෝජන ගිණුම වැඩ කරන්න පුළුවන් නැත්නම් අපි මේකට විශේෂ ගිණුමක් ආරම්භ කරගමු අසිරිමත් නැත්නම් ආයෝජන ගිණුමක් තියෙනවා මම ඒකට දාන්න නැතුව වෙනම කොටස් අසිරිමත් සමාගමේ සාමාන්‍ය කොටස් अब मैं लिखूं අර තියෙන ආයෝජන ගිණුමට දාන්න නැතුව ඒකේ මොනවද දන්නේ කියන ආයෝජන. විශේෂ පිරික්සීමේ දැනටම ආයෝජන ගිණුමක් තියෙනවා. ඒ ආයෝජන මොනවද දන්නේ? right සමාහට භාණ්ඩාගාර බිල්පත්ද මොන ආයෝජන දන්නේ? පොදුවේ ආයෝජන ගිණුමක් තියෙනවා. right ඒකට ඕන නම් දාන්නත් පුළුවන්. අපි ආයෝජන ගිණුමට දාමුනේ. ආයෝජන ගිණුමට නැත්නම් මම දාන්න ගියපු ගිණුමක් තියෙනවා නැත්නම් ආයෙත් ඒකට දාන්න දුගී කියලා මම දාන්න ගියේ ආයෝජන ගිණුම අසිරිමත් සමාගමේ සාමාන්‍ය කොටස් වල කියලා වරහන් විතර ලියලා ආයෝජන ගිණුම අසිරිමත් සමාගම සාමාන්‍ය කොටස් right කරපු ආයෝජනය මොකක්ද කියලා මම වරහන් අස්සේ ලියන්න ගියා right එහෙම දාලා දාන්නත් පුළුවන් නැත්නම් අර ආයෝජන ගිණුමටම දාන්නත් පුළුවන් right අපේ තියෙන ආයෝජන ගිණුමටම දාමු right ගිණුම් දෙකක් ඕන නැති නිසා වෙන වෙනම අවශ්‍යයි නම් වෙනම ගිණුමකට දැම්මට කමක් නැහැ right ආයෝජන ගිණුමේ ඊගේ ශේෂය වත්කමක් තියෙනවා ලක්ෂ 5ක් නේද ඊගේ ශේෂය ලක්ෂ 5ක වත්කමක් තියෙනවා දැන් කරපු ආයෝජනය කීයද ලක්ෂ 2යි මුදල් පාලන ගිණුම බැර කර ආයෝජනයක් කරනකොට සල්ලි යනවනේ ඒතකොට කොටස් තමයි එන්නේ right ඒතකොට ඔයා කරන වැඩේ මොකද්ද මුදල් පාලන ගිණුම බැර කරනවා ආයෝජන කියලා ආයෝජන ගිණුම හර කරනවා ඔයාගේ තවත් ආයෝජන වැඩි වෙනවා ලක්ෂ 2ක් මොනවා කියලාද මුදල් පාලන ගිණුම කියලා ඒතකොට ටික් කරගන්න උදාහරණ මේ ආයෝජන ගිණුම අපි පාවිච්චියට ගත්තා එතකොට ආයේ ශේෂය අපිට වැඩක් නැහැ right ආයෝජන ගිණුම අපි පාවිච්චියට ගත්තා ඒක නිසා ඒ ලක්ෂ 5 අන්තිම ගිණුම මේ ලක්ෂ 5 වැඩක් නැහැ right එතකොට නැත්තම් මේ ආයෝජනයේ සඳහා වෙනම ගිණුමක් ආරම්භ කරා නම් අපි කරන්නේ ආයෝජන ගිණුමේ ශේෂය වෙනම ආයෝජන ගිණුමේ තියෙයි ඒතර අලුත් ආයෝජන ගිණුම ආයෝජන අසිරිමත් සමාගම right කියලා මම අලුතෙන්ම මෙන්න මේ ලක්ෂ 2 මුදල් පාලන ගිණුම හර කරලා ආයෝජන පොදු ගිණුමට හර කරන්නේ නැතුව ඔයාගේ අර විශේෂ අලුත් ගිණුමට හර කරගන්න තිබුණා වැරදි නැහැ කෝකත් එකයි ඈ right ඔයාගේ අවශ්‍යතාවය මත ආයෝජන ගිණුමට ඕනනම් දාන්නත් පුළුවන් හැබැයි ඔයාලට වෙනම මේ ආයෝජනේ පේන්න ඕන නම් ඒ සඳහා වෙනම ආයෝජන ගිණුම අසිරිමත් සමාගම නමින් ආරම්භ කර ගන්න පුළුවන් මම කරේ අර තිබ්බ ආයෝජන ගිණුමටම දැම්මා හරි නේද මූල්‍ය ප්‍රකාශන වල වෙන්නවා ආයෝජන කීයද කියලා පොදුවේ අන්තිමට right එහෙනම් ඒකත් හරිය ලක්ෂ 5 කීවෙනි ගැලපිලද ගැලපිලි අංක 6
6 අපිට තියෙනවා 5ක් ඉවරයි ඈ 5 ආයෝජනය කරා උතර ආයෝජන ගිණුම හරවුණා මුදල් පාලන ගිණුම බැලුවා right හරි ඊළඟ එක ණයගැති ශේෂය මත 40000ක් බෝල් ණය ලෙස ලියාහල යුතුය බෝල් ණය ලෙස ලියා හරිමු නේද කොහොමද පුතා බෝල් ණය ලෙස ලියා හරින්නේ ණයගැති පාලන ගිණුම වෙළඳ ලැබිය යුතු දෑගිණුමේ බෝල් ණය අඩු වෙන්න ඕනේ නේද එතකොට ඔයාගේ දිස්සටහන මේ තියෙන ණයගැතියෝ ආය ඔයාට ඕන බෝල් ණය ගිණුම බෝල් ණය ගිණුම හැබැයි සමහරක් වෙලාවට බෝල් ණය ගිණුම තව චුට්ටක් වෙනස් වෙන්න පුළුවන් කොහොමද බෝල් හා අඩමාන ණය ගිණුම කියලා right ඒතර බෝල් ණය ගිණුමක් ඕනි දිස්සටහන දාමු කීයද 40000 කොහොමද සටහන් කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ බැල කරනයි මේ බෝල් ණය කියන්නේ මේ අපු ගෙවන්න නැතුව යනවා ගෙවන්න නැතුව යනවා නම් අපිට හම්බෙන්න තියෙන ගාන නේ දැන් මේ පිළිපෙළි ඉඳලා හෙට ඉඳන් නැතුව යනවා. ඒතකොට කාගෙන් හරි හොයලා බලපුවම කියනවා මෙයා රට ගියා කියලා. ඒතකොට ආයෙ එනවා කියලාම මෙයා ආයෙ ඉන්නේ කියලා. ඒතකොට බෝල් ආයෙ මේව ලැබිය යුතු විදිහට තියන් ඉඳලා වැඩක් නැහැ. මට හම්බෙන්න තියෙන වත්කමක් නැති වෙලා ගියා. ඒතකොට බෝල් වෙනවා. බෝල් නයි කොහොමද වර්තා කරන්නේ ලැබිය යුතු වෙනද ලැබිය යුතු දෑ ගිණුම බැල වෙනවා. මොකද තවදුරටත් ඕවා හම්බෙන්නේ නැහැ ණයගැතියෝ අඩු වෙන්න ඕන කීයද 40000 මොනවා කියලාද බෝල් ණය කියලා බෝල් ණය ගිණුම හර වෙනවා කීයද 40000 මොනවා කියලාද වෙළඳ ලැබිය යුතු දෑ කියලා. මේකම පුතා තව විදිහකට ඉස්සරහන් දාන්න පුළුවන් කොහොමද දන්නවද? බෝල් ණය ගිණුම නැතුව අපිට මේකට අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමකට සටහන් කරන්න පුළුවන්. ඔයා පවත්වාගෙන යන්නේ බෝල් ණය ගිණුම වෙනුවට මේවා පාඩමේදී කතා කරා මෙන්න මෙහෙම ගිණුමක් නා. බොල් හා අඩමාන ණය නමින් වියදම් ගිණුම. බොල් ණය කියන වියදම් ගිණුම වෙනුවට බොල් හා අඩමාන ණය කියලා වියදම් ගිණුමක් නම් ඔයා ගාව තියෙන්නේ සමහර ගණන් වල කියනවා මේ බොල් ණය ටික බොල් හා අඩමාන ණය ගිණුමක් තිබෙන අවස්ථාවක ඒ අවශ්‍ය විදිහට සටහන් කරන්න. එහෙම වුණොත් එහෙම ඔයා කරන්නේ මේ වියදම් ගිණුමට දාන්නේ නැහැ. ඔයා කරන්නේ ඒ වෙලාවට ඔයාගේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම තමයි පාවිච්චි කරන්නේ. මම මේ කියා දෙන්න චුට්ටක් මෙතන. හරි බෝල් ණය තියෙනකොට 40000. ඒතකොට සාමාන්‍යයෙන් අපි කරේ දෙලින්ම බෝල් ණය කියලා වියදම් ගිණුමකට දාගත්තා. ඒතකොට ලැබෙන්න තිබ්බ සල්ලි නැති වෙලා ගියා. වෙළඳ ලැබිය යුතු දෑ පෙරවුණා. ණයගැතිය අහිමි වෙනවා. බෝල් ණය කියලා වියදමක් හැදෙනවා. right? හැබැයි බෝල් හා අඩමාන ණය කියලා වියදම් ගිණුමක් නම් ඔයා ගාව තියෙන්නේ. ඒතකොට මේක පුතා බෝල් ණය විතරක් නෙමෙයි. බෝල් ණය වලට අඩමාන ණයට ඔක්කොටම අන්න ඒ වගේ වෙලාවකට ඔයා දිස්සටහන දාන්නේ මෙහෙම කොහොමද අපි හිතමු අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ඊගේ ශේෂයක් තියෙනවා ලක්ෂයක් දැනටම ලක්ෂයක් බෝල් වෙන ඒවා වෙනුවෙන් වෙන් කරගෙන ඉන්නවා එයා නේද ඒතර බෝල් හා අඩමාන ණය වියදම් ගිණුමක් තියෙන වෙලාවක කෙලින්ම බෝල් ණය ගිණුමක් කියලා නැත්නම් වියදම් ගිණුම හර කරන්නේ නැහැ මේ ගිණුම නෑ එතකොට නේද බෝල් හා අඩමාන ණය කියලා තමයි වියදම් ගිණුමේ නම හැදෙන්නේ ඒකේ බෝල් ණය විතරක් නෙමෙයි තියෙන අඩමාන ණය තියෙනවා කියන්නේ නේද එතකොට මේ වෙලාවට බෝල් ණය 30000ක් ආවොත්ම දාන සටහන තමයි වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා right ඒත් එක්කම අඩමාන ණය වෙන් කිරීම හර කරනවා 40000 කිය මොනවා කියලාද වෙළඳ ලැබිය යුතු දෑ කියලා right එතකොට වියදමක් බුක්කුන්නේ නෑනේ වියදමක් ආවේ නෑනේ ඔව් වියදමක් ආවේ නෑ දැන් ඔයා කරන්නේ ඊට පස්සේ ණයගැතියන්ගෙන් ඇයි වියදමක් ආයේ එන්න දෙයක් නෑනේ පුතා හේතුව මොකද ඒ කියන්නේ මේ වර්ෂයේ වියදමක් එන්නද නෑ අතිරේක වියදමක් මේ වර්ෂයට එන්නේ නෑ හේතුව තමයි දැනටම වෙන් කරලා තියෙන ගානෙන් තමයි බෝල් ණය ටික ලියා හරින්නේ. ඒතර වර්ෂයට වියදමක් අලුතෙන් එකතු වෙන්නේ නෑ. බෝල් ණය ලියා හරිනකොට හේතුව තමයි අඩමාන ණය වෙන් කිරීමක් තිබ්බා. right? දැන් ඕම් බලන්න ඊළඟට අපි හිතමු බෝල් ණය 1,40,000 කියලා. මට මේක මකන්න අමතක හිතන්න. 1,40,000. ඒතර ශේෂ පිරික්සම. නිකන් හිතන්නකො බෝල් ණය 1,40,000 දෙන්න මොකද ඉස්සරහට? වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ තියෙන කීයද? ලක්ෂයයි. දැන් අපි අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර කරනවා 1,40,000 අඩුයි කීයද?
තව 40000ක් වෙන් කිරීම කරලා තිබ්බොත් තමයි මේ 1,40,000 කැපෙන්න පුළුවන්. right? දැන් එහෙනම් කොච්චර තව වෙන් කරන්න ඕනද? තව 40000ක් වෙන් කරගත්තා නම් මේ වැඩේ මෙතනින් අඩු කරගන්න පුළුවන්. වර්ෂයට බොල් ණය විදිහට වියදමක් දාන්න නැතුව. දැන් කල්පනා කරන්න. right? වෙන් කිරීමක් තව තිබ්බොත්, ඒ කියන්නේ මෙතන 1,40,000 වෙන්න තව 40,000ක් තිබුණා නම් තමයි වෙන් කරලා මෙච්චරක් කපන්න පුළුවන්. එහෙනම් දැන් ඔයා මොකද කරන්නේ? තව 40000 මේකට වෙන් වුණා නම් හරිනේ නේද? ආයේ වෙන් කිරීම කරන්නේ ඔයා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර කරනවා 40000 ඔය අඩු ප්‍රමාණය බොල් හා අඩමාන ණය ගිණුම හර කරනවා 40000. ඒතර බොල් ණය විතරක් නෙමෙයි මේ ගිණුමේ මොනවා තියෙනවද? බොල් උනත් මේ ගිණුමට එනවා, අඩමාන ණයක් වෙන් උනත් මේ ගිණුමට එනවා. වර්ෂයේ අලුතෙන් වෙන් වෙන ටික. දැන් මේකෙදි වෙච්ච දේ මම පෙන්නන්නද? වෙනද ලැබිය යුතු දේ කියලා 1,40,000ක් ණය ගැටියෝ අඩු වුණා. right? අඩු වුණාට මේ 1,40,000 අපි වියදම් ගිණුමට දැම්මේ නැහැ. ඕනනම් වියදම් ගිණුම හර කරන්න තිබුණා. right? එහෙම කරන්නත් දෙන්නේ. ඒතර මේ කතාව මොනවත් නැහැ. බොල් ණය ගිණුම හර කරන්නේ නැතුව, right? බොල් ණය ගිණුමක් හර කරන්නේ නැතුව ඔයා බොල් හා අඩමාන ණය නමින් වූ වියදම් ගිණුමක් පොදු ගිණුමක් පවත්වාගෙන යන වෙලාවක ඔයාගේ හරසටහන දාන්නේ මේ වියදම් ගිණුම් වලට නෙමෙයි. කොහෙද දාන්නේ? අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමට. වෙන් කරලා තියෙන එකෙන් තමයි යන්නේ. right? එතකොට දිසනා වෙන්නේ වෙළඳ ලැබිය යුත්තේ බැර කරනවා, අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර කරනවා. දැන් ගාණ කීයද? 1,40,000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා, අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර කරනවා 1,40,000යි. ගිණුම පියවල බලනවා. ගිණුම පියවල බලනවා 1,40,000යි. 1,40,000යි. මේ පැත්ත පිය වෙන්න තව 40,000ක් ඕනි. ඒ කියන්නේ වෙන් කරලා තිබිලා නෑ තව 40,000ක් මෙතන. ඒක එහෙනම් අපි මේ අවුරුද්දේ හරි වෙන් කරන්න ඕන. අතිරේක වියදමක් ඔන්න ජනිත වුණා. කීයකින්ද? 40,000කින්. ඒක කොහාටද දාන්නේ? බොල් හා අඩමාන ණය කියලා. ඒතර බොල් හා අඩමාන ණය ගිණුම වියදම් ගිණුම හර වෙන්නේ 40,000යි. මොනවා කියලාද? අඩමාන ණය වෙන් කිරීම. ඒකවල දැන් ඔයාලට තේරෙන්න ඕන වියදමක් ජනිත වුණා බොල් වෙච්ච ඉඳ 1,40,000ක්. නමුත් වර්ෂයේ වියදමක් විදිහට 1,40,000ම ආවේ නෑ. හේතුව තමයි අඩමාන ණය වෙන් කිරීම විදිහට දැනටම ලක්ෂයක් පොත්වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම ලක්ෂ්‍ය වෙන් කරන්න ඇත්තේ ගිය අවුරුද්දක. ඒක වෙන් කරද්දී ඉස්සරහට මොකක් වෙන්නේ නැද්ද? බොල් හා අඩමාන ණය වියදම් ගිණුම හර කරලා ඇති යා දැනටම. ලක්ෂයක් පහුගිය අවුරුද්දක හර කරලා ඒක වියදමක් විදිහට ගිහිල්ලා තියනවද නැද්ද? දැනටම මේ ලක්ෂයේ ගිය අවුරුද්දේ වියදමක් විදිහට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ ලක්ෂයේ වියදම් විදිහට ගියා නම් බොල් ණය දාද්දී ඒක එස්ටිමේට් එකක් නේ. ඒක ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තුවක් කරලා නමුත් වියදමක් විදිහට ලාභයට එරෙහිව කපාගෙන ඉවරයි ලක්ෂයක්. එතකොට මේක දැන් වෙන් වෙලා තියෙනවා ලක්ෂය. ඇත්තටම වියදමක් ජනිත වුණා 1,40,000. ඒ වෙන් කරපු එකෙන් තමයි ලියන්නේ. එතන අලුතෙන් අපිට අර ලක්ෂ වියදමක් විදිහට එන්නේ ඒක ගිය අවුරුද්දේ වියදම් කරලා ඉවරයි. right? තව අතිරේකව කීයද දාන්න තියෙන්නේ? තව 40,000ක් වෙන් කරා නම් මේ අවුරුද්දේ ඉතුරු 40,000 විතරක් වියදමක් විදිහට එනවා. right? ඒක තමයි අපේ මේම ගිණුමක් පවත්වාගෙන යනවා නම් කරන විදිහ. මම තව එකක් පෙන්නන්නම්. ගැළපිල්ල මෙහෙම තිබ්බා කියලා හිතා ගන්නකො. ගැළපිල්ල ඔව් මෙහෙම තිබ්බා කියලා හිතමුකෝ අපි. ගැළපිල්ල අපි හිතමුකෝ 40,000 වම තියලා. අපි මෙහෙම හිතමු. මේ ගිණුමකුත් දැන් ඔන්න තියෙනවා. බොල් ණය 40,000 තියෙනවා. මේ ගිණුම කොහොමද තියෙන්නේ? අපි ආයෙත් සටහන් කරනකොට අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ශේෂයක් තියෙනවා. මම මේක නිකන් කියලා දීලා යන්නේ නේ. right. අඩමාන ණය වෙන් කිරීම මේක වෙන් කිරීමේ ගිණුමක් ඈ. right. ණයගෙතියන්ගේ අඩුවීම සටහන් කරන තැන වෙන් කිරීමේ ගිණුමේ ඊගේ ශේෂය තියෙනවා. අපි හිතමුකෝ ලක්ෂයක් කියලා. නේද? සහ අපි හිතමු ණයගෙතියන්ගේ ශේෂය තියෙනවා. අර ඉලක්කම් පාවිච්චි කරන්නේ නැතුව ණයගෙතියෝ අපි හිතමුකෝ ලක්ෂ 5ක් විතර ඉන්නවා කියලා.
නේද? ණය ගැතියෝ ලක්ෂ 5ක් විතර ඉන්නවා. right? ඒත් එකම වර්ෂයේ බොල් ණය ටික ලක්ෂ 3ක් විතර තියෙනවා. ලක්ෂ 3ක් විතර තියෙනවා. බොල් ණය ටික ලක්ෂ 2ක් විතර දාගමු. බලමු ඉලක්කම් ටිකෙන් ලක්ෂ 2ක් විතර තියෙනවා. බොල් ණය ටික වාර්තා කරාට පස්සේ අඩමාන ණය වෙන් කරන්න ඕන. අඩමාන ණය වෙන් කිරීමේ විශේෂ තියෙන්න ඕන 110ක්. ණය ගැතියන්ගෙන් 110ක්. right. මේ තමයි තොරතුරු ටික. මේවා අපි කතා කරන්නේ. right. බලමු අදලා. දැන් කොහොමද බලමු මේ තොරතුරු ටික ඉස්සරහට දාන්නේ. දැන් අපි ගාව තියෙන්නේ බොල් ණය ගිණුමක් නෙමෙයි මොන ගිණුමක්ද? බොල් හා අඩමාන ණය වියදම් ගිණුමක්. බොල් හා අඩමාන ණය වියදම් ගිණුමක්. right? ඉස්සරහට දාමු. ණය ගැතියෝ ඉන්නවා. ඒ කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා අපි ගාව. එතන මොනවද නේද? වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා. ඊගේ ශේෂය ලක්ෂ 5ක්. ඊගේ ලක්ෂ 5යි. ඔහොම තමයි තොරතුරු. ඒත් එක්කම අඩමාන ණය වෙන් කිරීමේ කියන ලක්ෂක ශේෂයකුත් තියෙනවා. බොල් හා අඩමාන ණය වියදම් ගිණුමක් තාමනේ අපි දන්නේ මොකද වෙන්නේ කියලා. right? හරි. පළවෙනි තොරතුර එනම් අපි දාගත්ත ලක්ෂ 5ක ඊගේ ශේෂය. ඒක හරි. බොල් ණය ලියා හරින්න ලක්ෂ 2ක්. කොහොමද ඉස්සරහට දාන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා ලක්ෂ 2ක්. right? වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා ලක්ෂ 2ක්. කොහෙද දාන්නේ? බොල් ණය තමයි. නමුත් බොල් ණය ගිණුමකට නෙමෙයි දාන්නේ. කියන්නේ අපි ගාව වියදම් ගිණුමේ නම මොකක්ද තියෙන්නේ? බොල් හා අඩමාන ණය කියලා වියදම් ගිණුමක් තියෙනවා. right? දැන් මෙහිම වෙලාවක බොල් ණයක් ආවොත් අපි දාන්නේ කොහොමද? කෙලින්ම වියදම් ගිණුමට දානවද? නෑ, වියදම් ගිණුමට දාන්න එපා. මොකද මේ වගේ බොල් ණයක් වෙනුවෙන් බොල් ණය වෙයි කියලා අඩමාන ණය වෙන් කරලා තියෙනවා දැනටම ගිණුමේ ලක්ෂයක්. දැන් අපි try එක දෙන්නේ හැම වෙලාවෙම ඉස්සලා මේ ලක්ෂණ එනේව කපා හැරලා ඉතුරු අඩුවක් තියෙනවා නම් තව දාන්න තමයි try කරන්නේ. right? දැන් මේකෙ ඉස්සරහන දාන්නේ වෙළඳ ලැබිය යුතු දෑ බැර කරනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. right? සමාගම් ඉගෙන ගන්නකොට ප්‍රමිත වලට අනුව හානි කරන අලාභ කියලා තමයි ගිණුම් වල නම එන්නේ. මෙන්න මේ ගිණුම වෙනුවට හානි කරන අලාභ ගිණුම සහ හානි කරන අලාභ සඳහා ඉඩහැරීමේ ගිණුම කියලා. ඉතින් සර් එහෙමනම් ප්‍රමිතයේ තියෙන ඒ සර් මේ වෙන නම් පාවිච්චි කරන්න කියලා ඔයා අහයි මගෙන් ප්‍රශ්නයක්. එතකොට හේතුව තමයි ප්‍රමිත පාවිච්චි කරන්න නම් කරපු විශේෂ ආයතන තියෙනවා. ඒගොල්ලෝ තමයි ප්‍රමිත වලට අනුකූලව ගිණුම් හදන්නේ. අනිවාර්යෙන් ඒ නම් පාවිච්චි කරන්න. ඒතර අනිකුත්ජල ව්‍යාපාරයකට නැත්නම් අවුල් ව්‍යාපාරයකට આવොත් ඒ නම් ඒ විදිහට පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් 100%ක අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට ඒගොල්ලෝ සමහරට බොල් ණය ලැබිය යුත්තේ මේ ටර්ම්ස් පාවිච්චි කරන්න බෑ. ඒකයි ඒගොල්ලෝ මේ නම උගන්වගෙන යන්නේ. සමාගම් පාඩමට ආවට පස්සේ මේ නම් සියල්ලම වෙනස් වෙනවා. ප්‍රමිත වලට අනුව නම් පාවිච්චි වෙන හින්දා ගිණුම් වල. right? එතකොට මෙතන වෙළඳ ලැබිය යුත්තේ අනිකුත්ජලයකට ආවට පස්සේ ණය ගැතියෝ කියලා ලියවන වැරදිනේ. හේතුව තමයි දැන් ඔය වඩේ හදන අංකල් කෙනෙක් මේ වීඩියෝත් එයාට accounts හදන්න ඕන නම් එයා ප්‍රමිත දන්නවද? නෑ, ප්‍රමිත දන්නේ නෑනේ. ඒතකොට එයා දන්නේ සමහරට ඔය තියෙන විදියකට. එයාට ලොකු chartered accountant කෙනෙක් ගෙන්නගෙන accounts හදන්න තරම් වත්කමක් ආදායමක් නෑ. ඒතකොට chartered institute එකකින් කියන්නේ ඔයා නෑනේ වඩේ හදුවත් කමන්නේ. account set එක IFRS විදියට SLFRS විදියට නැත්නම් LKS විදියට තියෙන්න ඕන, gaps විදියට තියෙන්න ඕන කිව්වොත් එහෙනම් හරි අසාධාරණ. ඒ නිසා එයා සාමාන්‍ය accountant කෙනෙක්ගෙන් සාමාන්‍ය නම් පාවිච්චි කරලා ගිණුම් එකකට තියෙන්න පුළුවන්. ඒකට තන ප්‍රශ්නයක් නෑ. නමුත් නිශ්චිත විශේෂිත ආයතන තියෙනවා සමාගම් වගේ. ඒගොල්ලෝ අර ප්‍රමිත වලට අනුකූලවම හදන්න ඕන. right? දැන් මේකට ආවට පස්සේ වෙනද ලැබිය යුතු දෑ ගිණුම බැර කරනවා අර බොල් ණය ප්‍රමාණයෙන් අපිට නැති වෙලා යන ලක්ෂ 2ක්. ඒතකොට වෙනද ලැබිය යුතු දෑ බැර නේද? නැත්නම් ණය ගැතියෝ බැර නැත්නම් ණය ගැති පාලන ගිණුම බැර ලක්ෂ 2යි. වියදම දාන්නේ වියදම් ගිණුමට නෙමෙයි. කොහෙටද? අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමට. කීයද? ලක්ෂ 2ක්. මොනවා කියලාද? වෙළඳ ලැබිය යුතු දෑ. දැන් ඔයාලට බැලුව බැලමට පේනවා සර් ලක්ෂ 2ක් වියදමක් කපන්න තරම් වෙන් කිරීමක් නෙනේ. හාල් වෙන් කරලා තියෙනවා ඔයාලගේ අම්මා කුස්සියේ කිලෝ 5. නෑදෑ වෙනවා ආවට පස්සේ කිලෝ 10ක් ඕන. සර් ඉතින් වෙන් කරපෙකින් හදන්නේ කොහොමද? ඒක හිතන්න නැතුව ඔයා ලක්ෂ 2ම මෙතන ලක්ෂයක් තිබ්බට කමක් නැහැ. ඔයා ලක්ෂ 2ම දාන්න. මොකද අම්මා කඩෙන් ගියේ ඉතුරු 5. නේද? ලක්ෂ කිලෝ 5ක් අම්මා ඉතුරු කරලා තියෙනවා හාල් මුට්ටියේ. නෑ ඔය ආපු ගානත් එක බලනකොට කිලෝ 10ක් ඕනි. බය වෙන්න එපා. කිලෝ 10න් උයන්න රෙඩි වෙන්න. මොකද ඉතුරු 5ක් වචන කියලා රාත්තර කියන ඩක් ගාලා ඉතුරු 5 කඩෙන් ගෙන්න ගන්නවා. රයිට්? ඒ වගේ වැඩක් තමයි මේ. ඔයාගේ අඩමානයේ වෙන් කිරීම තියෙන ලක්ෂයයි. හැබැයි ණයගැතියෝ ජනිත වුණා ලක්ෂ 2ක්. වියදම් ගිණුම නෙමෙයි අර කරන්නේ අඩමානයේ වෙන් කිරීමේ ගිණුම. වෙන් කිරීමෙන් තමයි අඩු වෙලා යන්නේ. ඔන්න ඒ සටහන දැම්මා.
ඊළඟට කරන්නේ ණය ගැතියෝ ලක්ෂ 5න් දැන් ඉතුරුනේ කීයද? ලක්ෂ 3යි. ඒකට අඩමාන ණය වෙන් කරන්න ඕනේ කීයද? 110ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. කීයද එතකොට එන්නේ? ලක්ෂ 3යි මේකට 110ක් ගත්තොත් එහෙම 30000ක් තමයි අඩමාන ණය වෙන් කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ වාගාව එන්නේ මොකද්ද? දැන් මේ ගිණුම පියවුවොත් එහෙම මේ ගිණුම පියවලා අවසානයේ මේ ගිණුම ඉතුරු වෙන්න ඕනේ කීයද? අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම ඉතුරු වෙන්න ඕනි 30000. නේද? 30000ක් ඉතුරු වෙන්න ඕනි. එහෙනම් මෙතන අපි දාගන්නවා පාගේ ශේෂය 30000යි ඊගේ ශේෂය 30000. මේ ගිණුමේ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ඉතුරු වෙන්න ඕන අන්තිමට ඊගේ ශේෂය 30000. 130ක් තමයි අඩමාන ණය වෙන් වෙන්න ඕන. right 110ක් ඉතුරු ණය ගෙතන්නේ 110ක් අඩමාන ණය වෙන් කරන්න ඕන නම් 30000ක් තමයි උත්තරේ. එහෙනම් මේ ගිණුම ක්ලෝස් වෙනකොට හදලා ඉවර වෙනකොට ගිණුම ඉතුරු වෙන්න ඕන 30000. දැන් ගිණුම පියවන්න කීයක් එනවද මේ පැත්තට? 2,30,000ක් මේ පැත්තට එනවා. ඒක මේ පැත්තට දාගන්නවා 2,30,000ක් කියලා. ගිණුම පියවෙන්න තව කීයක් අඩුයිද? 1,30,000. ඒ කියන්නේ මේ ගානට වර්ෂයේ වෙන් කිරීමක් අවශ්‍යයි. ඒ කියන්නේ තව අඩුව තියෙනවා 1,30,000ක්. මොකද කරන්නේ? බොල්හා අඩමාන ණය වෙන් කිරීම බොල්හා අඩමාන ණය වියදම 1,30,000යි හර කරනවා බොල්හා අඩමාන ණය වියදම් ගිණුම 1,30,000. මොනවා කියලාද? අඩමාන ණය වෙන් කිරීම කියලා. මොකද උනේ මෙතන? අවසාන වශයෙන් සියලු දේවල් සලකා බැලුවට පස්සේ වර්ෂයේ මේ ලක්ෂ 2 කපා හරින්න අවශ්‍යතාවයේ පරිදි තව 1,30,000ක් වෙන් කරගත්තා නම් ඇති. දැන් අලුතෙන් වෙන් කරන්න ඕනේ මේ වර්ෂයට කීයද? බොල්හා අඩමාන ණය සමස්තය වෙනුවෙන් අපිට වෙන් කරගන්න තියෙන්නේ තව 1,30,000ක්. ඒක තමයි වර්ෂයේ වියදම වෙන්නේ. එතකොට ලක්ෂ 2 බොල් ණය ගියා ඇයියට වර්ෂයේ වියදම ඉන්නේ කීයද? 1,30,000යි. හරි නේද? right. ඔය වගේ දෙයක් තමයි බොල්හා අඩමාන ණය වියදම් ගිණුමක් නම් පවත්වාගෙන යන්නේ වෙන්නේ. right. හැබැයි අපිට මේකේ තියෙන්නේ එහෙම කතාවක් නෙමෙයි. අපිට කෙලින්ම බොල් ණය ගිණුම හර කරලා දාන්න පුළුවන්. right. හරි. එතකොට මේ අර එක්ස්ප්ලেইন කරපු එකේ කියලා දුන්නේ කී ලක්ෂ 2ක් නේ බොල් ණය. ඒකට ඒක තිබ්බනම් බොල්හා අඩමාන ණය වියදම් ගිණුමක් නැතුව තිබ්බනම් එහෙම මොකක්ද අනසක. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. එතකොට කරන්නේ ඔයාගේ බොල් ණය කියලා ගිණුමකට කෙලින්ම දාලා දානවා. අඩමාන ණය ටික වෙනම වෙන් කරනවා. right. එතකොට බොල් ණය ටික බොල් ණය ගිණුම හර කරනවා මෙතන නම් 40 නේ 40,000 වෙනද ලැබියුත් ගිණුම හර කරනවා බොල් ණය කියලා 40,000 බොල් ණය ගිණුම වෙනද ලැබියුත් ගිණුම බැල කරනවා 40,000 බොල් ණය කියලා බොල් ණය ගිණුම හර කරනවා 40,000 මොනවා කියලාද? වෙළඳ ලැබිය යුතු දෑ කියලා. right. මම ඔයත් එක්කම තව උදාහරණයක් කරලා ඉන්නම්. right. බොල්හා අඩමාන ණය ගිණුමක් නැහැ. සාමාන්‍ය බොල් ණය ගිණුමක් තියෙන්නේ. ඔයාලට ගැළපෙන්නේ මේ ගානක් කියලා හිතමු. ඔයාලට ගැළපෙන්නක් තියෙනවා. අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමේ ඊගේ ශේෂය ලක්ෂයයි ණය ගැතියෝ ඉන්නවා ලක්ෂ 10ක්. ණය ගැතියෝ ඉන්නවා ලක්ෂ 10ක්. ණය ගැතියෝ ඉන්නවා ලක්ෂ 10ක්. right. එතකොට බොල් ණය වාර්තා කරාට පස්සේ අපි හිතමුකෝ ලක්ෂ 9ක් වගේ නේ. ලක්ෂ 9ක් බොල් ණය වාර්තා කරාට පස්සේ ඉතිරිය මත 110ක් අඩමාන ණය වෙන් කරන්න ඕන. අඩමාන ණය. දැන් ඔයාලකව දිනවල පුතා බොල් ණය අඩමාන ණය කියලා වියදම් ගිණුමක් එහෙම එකක් නෑ දැන් තියෙන්නේ කෙලින්ම බොල් ණය ගිණුම. දැන් කොහොමද ඉස්සරහට දාන්නේ? එහෙම වෙලාවට කෙලින්ම බොල් ණය ගිණුම 40,000ක් හර වෙළඳ ලැබියුත් දෑ ගිණුම 40,000ක් හර බොල් ණය කියලා බොල් ණය ගිණුම 40,000ක් හර මොනවා කියලාද වෙළඳ ලැබියුත් දෑ. එතකොට කෙලින්ම බොල් ණය ටික වාර්තා කරලා දානවානේ. කෙලින්ම වියදමක් විදිහට දා ගන්නවා. මොනවා හරි තියෙන බොල් ණය වා වියදමක් විදිහට දාගත්තා. right. දැන් ඊළඟ ගැළපෙන මොකද්ද? අඩමාන ණය වෙන් කරන්න ඕන 110ක්. ණය ගැතියෝ අපි හිතින් මේ ඉලක්කම් කොහොම හදන්නේ නැතුව මම කියනවා ණය ගැතියෝ ලක්ෂ 9ක් හිටියනම් නැත්නම් මේක අපි පියවල ගමුකෝ. දැනට ණය ගැතියෝ මෙතන තියෙනවා ලක්ෂ 10ක්.
10න් ලක්ෂය 2යි 1 20 1 60 අඩු කරොත් එහෙම ලක්ෂය 10න් 1 60 අඩු කරොත් එහෙම 8,40,000 නේ. උතර ණය ගැතියෝ අපි ගාව තියෙනවා 8,40,000. ඔය ණය ගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න ඕන. උතර උත්තරේ කීයද දෙන්නේ? අඩමාන ණය වෙන් කිරීමේ ගිණුමට උත්තරේ එනවා කීයද? 10%ක් නම් 84,000. right? ගිණුමේ තියෙන්න ඕන 84,000යි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර මේ කෙලින්ම ණය බොල් ණය ටික අපි කෙලින්ම වාර්තා කරා වියදම අපිට. හේතුව බොල් හා අඩමාන ණය වියදම් ගිණුමක් නෙමෙයි අපි ගාව කියන්නේ කෙලින්ම බොල් ණය ගිණුම. එහෙම වුණා කෙලින්ම වියදම වාර්තා කරනවා. ඊළඟට බලනවා ඉතුරු ණය ගැතියෝ කීයද? අඩමාන ණය වෙන් කිරීම කීයක්ද? කීයද එන්නේ උත්තරේ? 8,40,000යි 10 බැලුවොත් 84,000යි. දැන් ගිහිලා ගිණුම පිය වෙලා එන තත්ත්වය දා ගන්නවා. ගිණුමේ කීයයි තියෙන්න ඕනේ කියන්නේ ඉවර වෙද්දී 84,000. එහෙනම් පාගේ වෙන් කිරීමක් කියන්නේ බැල ශේෂයක් නේ. ඒක නිසා පාගේ 84,000යි ඊගේ කීයද? 84,000 තමයි මේ වර්ෂයකට මේ ගිණුම ඉතුරු වෙනවා. දැන් ගිණුම පියවන්න. ගිණුම පියවන්න කීයේද? ලක්ෂයයි උත්තරේ අනිත් පැත්තට වගේ නේද? බලමු මෙතෙන් දෙනවා 16,000ක උත්තරය. ඉස්සෙල්ලා ඔක්කොම මේ පැත්තේ. ඒක නිසා අතිරේක වියදමක් ජනිත වුණා. දැන් අඩමාන ණය වෙන් කිරීම තියෙන්න ඕන 84,000යි. තියෙනවා ලක්ෂයක්. ගිය අවුරුද්දට වැඩිපුර වෙන් කරලා තියෙනවා. right? දැන් 16,000 මේ පැත්තට එන්නේ. ඔය මොකද්ද පුතා? මේ පුතා අඩමාන ණය අධි වෙන් කිරීම. ඒ කියන්නේ වර්ෂයේ අඩමාන ණය කියලා වෙනම වියදම් ගිණුමක් එනවා. එතකොට සර් හරි තේරුණා. බොල් ණය කියලා වෙනම ගිණුමක් තියෙනවා. අඩමාන ණය කියලා වෙනම වියදම් ගිණුමක් තියෙනවා. ඉස්සෙල්ලා අපි කතා කරේ බොල් ණය වලටයි අඩමාන ණය වලටයි දෙකටම එක ගිණුමක් තියෙනකොට මොකද වෙන්නේ කියලා. දැන් මේක මොකද්ද? බොල් ණය අඩමාන ණය වෙන් කිරීම 16,000 හර කරනවා මොනවද කියලාද? අඩමාන ණය වියදම් ගිණුම කියලා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? වියදම් ගිණුමක් නම් මේ පැත්තට එන්න ඕනේ. මේ පැත්තට ඇවිල්ලා වියදම් ගිණුම හර වෙන්න ඕනේ. වියදම් හර වෙන්න එපයි. දැන් මේක බැර වෙන්නේ 16,000ක් බැර. ඒ කියන්නේ මේක මොකද්ද? අඩමාන ණය අධිවෙන් කිරීමක්. ඒක අපිට ආදායමක්. වෙනත් ආදායම් ASCII අඩමාන ණය අධිවෙන් කිරීම. වැඩිපුර වෙන් වෙලා තිබිලා තියෙන 16,000. ඒක වියදමක් නෙමෙයි. ඒක අපිට ආදායමක් වෙනවා. මෙතන ලියනවා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම කියලා. පැහැදිලිද? right. ඔක්කොම පන්තියේ කතා කරපු ඒවා මෙතන නිකන් පැහැදිලි කරා මේ අහුවෙච්ච හින්දා වැඩි. හරි නේද? right. එහෙනම් අඩමාන ණය අධිවෙන් කිරීමක් ආවේ වෙන් කරලා තිබ්බ ලක්ෂයක් ගිණුමේ තියෙන්න ඕන 84,000 කියලා හදාගත්තේ නම් වැඩියෙන් තියෙනවා 16,000 ඒක ව්‍යාපාරයේ ආදායමක් බවට පත් වෙනවා. ඕකේ මම ඉපැත්තට හදලා බලමුද? මකන්න කලින්. පාගේ. right. ඕකේ මම ඉපැත්ත හදමු. අපි හිතමු අඩමාන ණය වෙන් කිරීම තියෙනවා 120ක්. මේක 120ක් වුණා. කීයක් එනවද? 84,000 වැඩි කිරීම දෙකතර 1,68,000 නේ. එහෙම වුණා නම් 1,68,000ක් තමයි ගිණුමේ තියෙන්න ඕන. right. දැන් ඕන්නේ නම් බොල් ණය ටික වාර්තා කරා. වෙළඳ ලැබියුත්තේ ගිණුම බැල කරා බොල් ණය ටික හර කරා. ඊට පස්සේ අඩමාන ණය පැත්තට එනවා. අඩමාන ණය වෙන් කරද්දී ණය ගැතියන්ගේ දැන් ගිණුමේ පියවුවොත් එම 8,40,000ක් එනවා. ඒකේ 120ක් තමයි අඩමාන ණය වෙන් කිරීම අවුරුද්ද අන්තිමට තියෙන්න ඕනි. උත්තරේ එනවා 1,68,000යි කියලා. එනවා ගිණුමට ගෙනලා දාගන්නවා ගිණුමේ කීයක් තියෙන්න ඕනද කියන විදියට. කලමනාකාරීත්වය තීරණය කරලා දෙන 1,68,000 ගිණුමේ තියෙනවා. මෙන්න ආවා 1,68,000යි. මෙන්න ඊගේ ශේෂය 1,68,000යි. හරි නේද? දැන් ආවට පස්සේ මේ පැත්තට දෙන්නේ මේ පැත්තට දෙන්නේ. දැන් මේ පැත්ත ආවියා 68,000යි. දැන් මොකද්ද ඔය? මේ 68,000 දැන් මොකද්ද? අතිරේකව තව වෙන් කරන්න තියෙනවා අපිට 68,000. අපේ ගිණුමේ තියෙන්න ඕනේ 1,68,000. ගිණුමේ තියෙන්නේ ලක්ෂයයි. තව 68,000ක් මදි. ඒක මේ අවුරුද්ද වෙන් කරනවා. මොකක්ද ඉස්සරහන? ඉස්සරහන එතකොට අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැල කරනවා. අඩමාන ණය වියදම් නමි අඩමාන ණය අධිවෙන් කිරීමක් නෙමෙයි. දැන් අඩමාන ණය ඌන වෙන් කිරීමක් නොලියුවත් කමන්නේ වියදම් ගිණුම කියලා කිව්වත් කමන්නේ. කීයද එතකොට 68,000යි. එතකොට මේ වැඩේදී උනේ ඔයාගේ ගිණුමේ තියෙන ඕන වෙන් කිරීම 1,68,000යි තිබ්බේ ලක්ෂය තව වෙන් කරනවා. ඒ කියන්නේ
68000. අඩමාන ණය වෙන් කිරීමට තව එකතු වෙනවා 68000. වියදම් ගිණුම හර කරනවා 68000. මෙතනදී එක ඌණ වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම කියලා. හරි නේද? right. එහෙනම් මට වෙන්න තියෙන ටික ඔක්කොම ඉක්මනට පැහැදිලි කරා මේ සම්බන්ධයෙන් ඔයා චුට්ටක් බලන්න ඕනේ නේ. right. ඊළඟ එකට යන්නක් ගාලා right. එහෙනම් ණය බොල් ණය ටික වාර්තා කරන්නේ බොල් ණය 40000ක් ලෙස ලියා හැකියා. ඒක ටික් කරගන්න. අපිට බොල් ණය ගිණුමක් තිබෙන්නේ නේ. බලන්න පුතා බොල් ණය ගිණුමක් තියෙනවද කියලා ආරම්භක විශේෂයක් කියන දැනට බොල් ණය ලෙස ලියා හැරෙන්න එකක් තියෙනවද? උඩ ඉඳන් බලන්න. බොල් ණය नहीं नहीं right बोलना है नहीं तो एक अच्छा रे right ඊළඟ ගැලපිල්ල අපිට ගැනුම් වල ඉන්වොයිස් වටිනාකම ලක්ෂයක් වූ භාණ්ඩ මිලකට තිබී ඇත්තේ 1,20,කට මොකද්ද ඔය තියෙන වට්ටම මොන වට්ටමද කියන්නේ මුදල් වට්ටම්ද වෙළඳ වට්ටම්ද ඔන්න හොඳ තැන සර් ඉස්සෙල්ලත් උතන වට්ටම් කතාවක් අපිට මතකයි දුන් වට්ටම් කතා කරා ඒක සර් කිව්වේ මුදල් වට්ටම් කියලා ඇයි ණය ගැතියෙක් හරි ණය හිමියෙක් හරි පිය වෙනකොට ගෙවන්න තියෙන දවසට කලින් ගෙවන වෙලාවක right අපි දුන් වට්ටම් දෙනවා ණය ගැතියෙකුට ඒ මචං ඔබ කලින් ගෙවනවාද කියලා ඒ එන ජොලියට සතුටට අපි දුන් වට්ටම් දෙනවා යාට ඒක විනුම්ගත කරනවා ණය හිමියෙක්ට මං ගෙවන්න තියෙනකොට ගෙවන්න තියෙන දවසට කලින් මම ගෙවනකොට උට එන සතුට ඌමට දෙනවා වට්ටම් උගේ පැත්තෙන් දුන් වට්ටම් මගේ පැත්තෙන් ලද වට්ටම් ගිණුම්ගත කරනවද නැද්ද ගිණුම්ගත කරනවා ආදායම දුන් වට්ටම් ව්‍යාපාරයට වියදම ලද වට්ටම් ව්‍යාපාරයට ආදායම ඒ දෙකම අපි වාර්තා කරන්නේ ඇයි ඒවා මුදල් වට්ටම් නිසා සවනක් මුදල් වට්ටම් කියන්නේ ණය ගැතියෝ හෝ ණය හිමියෝ පියවීමේදී විකුණන අවස්ථාව ගැන නෙමෙයි කතා පියවනකොට දෙන හෝ ලද වට්ටම් අපි ගිණුම්ගත කරා නමුත් විකුණන අවස්ථාවේ භාණ්ඩය විකුණා ගැනීම වෙනුත් වට්ටම් දෙනවා. ඒවා මොන වට්ටම්ද? මුදල් වට්ටම් නෙමෙයි. මොන වට්ටම්ද? වෙළඳ වට්ටම් ඒවා ගිණුම්ගත කරන්නේ නේ. අවසානයේ තීරණය වෙච්ච මිල තමයි අපි ගිණුම්ගත කරන්න පාවිච්චි කරන්නේ. මෙතන තියෙනවා අයිතිකරුගේ 7 වෙනි එක කරේ නෑනේ. ඒක එහෙම තියමු. right අපිට ගැනුම් වල ඉන්වොයිස් වටිනාකම ඒක 7 වෙනි කරේ නෑ 8 වෙනි කරමු ඊළඟ 4 වෙනි දැන් පැහැදිලි කරගෙන ආපු නිසා අපිට ගැනුම් වල ඉන්වොයිස් වටිනාකම ලක්ෂයක් වූ භාණ්ඩ මිල කොට තිබී ඇත්තේ 1,20,000කට මේද වාර්තා වී නොමැත කියලා ලියන්න මේද වාර්තා වී නොමැත right නැත්නම් මේ ගැනුම් ඉන්වොයිස් පොත් වලින් මගේ හැරී ඇත මම ගැනුම් ඉන්වොයිස් පොත් වලින් මගේ හැරී ඇත කියලා ලියන්න right හරි දැන් මේකේ පුතා 20,000කට වැඩද එයා මිල කරලා මේ කඩේට ගියා භාණ්ඩේ ගාතේ 1,20,000 කියලා මම කියනවා මම මේක ලක්ෂයකට ගන්න කැමතියි මුදලාලි කියනවා ලක්ෂයකට දෙන්න යත් කැමතියි දැන් වාර්තා කරන්නේ 1,20,000ද ලක්ෂයද ඕවා වෙළඳ වට්ටම් විකුණා ගැනීම සඳහා දෙන වට්ටම් ඒ වට්ටම් අපි වාර්තා කරන්නේ 20,000 වාර්තා කරන්න යන්නේ අර ලක්ෂය ගැනුම් විදිහට වාර්තා කරා එච්චරයි right එහෙනම් අපිට ගැනුම් ගිණුමක් ඕනි ඕක වාර්තා කරගන්න නැති නිසා නේ right ගැනුම් ගිණුමක් ඕනි ඒත් එක්කම අපිට ඕනිය මුදල් ගන්න. හරි. ගැනුම් ටික වාර්තා කරන්න ඕන ගැනුම් ඉන්වොයිස් එකක් තියෙන නිසා ණය හිමියේ වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමක් ඕනි. අපි ගාව තිබ්බනේ ආමේදී වෙළඳ ගෙවිය යුතු දෑ මොකද ගැනුම් ඉන්වොයිස් එක කියන ડોකියුමන්ට් එකෙන්ම හරය වෙන්නේ ණයට ගැනුම් කියන එක නේද මූලාශ්‍ර ලේඛන වලට කියොත් එහෙම ගැනුම් ඉන්වොයිස් එකක් නේ ඒක මොකක්ද ගනුම් දෙනුව ණයට ගැනුම් එහෙනම් අපිට වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා නේ දැනටම වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම අරගෙන තියෙන්නේ ගැනුම් ගිණුමක් තියෙනවද කියලා බලන්න උඩට යන්න ගැනුම් තියෙනවා ටික කරලා දාගන්න කීයද ශේෂි තියෙන හරශේෂයක් තියෙනවා ලක්ෂ 8ක හර ශේෂයක් ගැනුම් කියලා right එහෙනම් ගැනුම් ගිණුම දැනටම ගැනුම් තියෙනවා ඊගේ ශේෂය ලක්ෂ 8ක් right දැන් මොන අපේ සටහන දාමු මොකද වෙලා නැහැ කියන්නේ ලක්ෂයකනේ ලක්ෂයක අපිට 1,20,000 වැඩක් නැහැ ලක්ෂයක මම කලින් 7 වෙනි කාය කරනවා ඒක මගේ අරනෝනේ 1,20,000 වැඩක් නැහැ ලක්ෂ තමයි වාර්තා කරන්නේ ගැනුම් ගිණුම හර කරනවා ලක්ෂය නේද ගැනුම් කියන්නේ කීයද අපි ඉඳන් ගිණුම හර කරනවා ලක්ෂය මොනවා කියලාද ඕවා ණයට විකුණුම් වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ කියලා ණය හිමියෝ කියලා ණය පාලන ගිණුම කියලා බැර කරනවා ණය හිමියෝ වැඩි වෙනවනේ ණයට ගන්නකොට
ලක්ෂය මොනවා කියලාද? ඔයාගේ ගැනුම් කියලා. right? මේක ණයට ගැනුම් කියලා කොහොමද අපි වාගත්තේ? ගැනුම් ඉන්වොයිස් එකක් කියන වචනේ තිබ්බා මූලාශ්‍රය එකනේ ASCII. right? ඊළඟට 7 එන 8 වෙනි එක ඉවරයි ඈ. 8 වෙනි එක ටික කරන්නකෝ. 8 වෙනි එකත් ඉවරයි. දැන් ඔය ටික කරගෙන මට මේ ඒක වෙච්ච හින්දාත් හොඳයි. දැන් මට පෙන්නන්න පුළුවන්. දැන් පුතා අපි ඔහම 7 මිස්සුනානේ. හැබැයි අපි ටික කරගෙන ආවා. 8 9 10 11 කරා. ගාන අපි කරන්න පුතා හදලි වෙරලා එක සැරයක් ගානේ උඩ ඉඳන් බලාගෙන ඉනවා ටික් වෙච්ච නැති ඉලක්කම් තියෙනවද කියලා. හරි ලකුණු වැඩි නැති ඉලක්කම් තියෙනවද? වාක්‍ය තියෙනවද? ඒකේ අදහස මොකද්ද? මම ඊ අදාළ ඉලක්කම් වලට කරන්න තියෙන දේ කරලා නැහැ කියන. ඒතර මට මේක මිස් වුණා. 7 වෙනි එක මිස් වුණා කියලා හිතමුකෝ. මිස් වුණත් මට ඊළඟ වටේ යද්දි මොකද වෙන්න පුළුවන්? ප්‍රශ්නේ දිහා බලාගෙන ඉන්නකොට මට අහු වෙනවා මේක මම කරන්න ඕන දේ කරලා නැහැ නිසා ඒ නිසා ගාන හැදෙන්නේ නැතත් ටික් කරන්න පුළුවන් නේ. so right. 7 වෙනි එක අයිතිකරුගේ මුදල් හා භාණ්ඩ ගෙන්දි පිළිවෙලින් වචන දැන් දාන්නවන්නේ. එහෙනම් භාණ්ඩ ගෙන්දි කීයද? මුදල් ගෙන්දි කීයද? 20000යි. භාණ්ඩ ගෙන්දි කීයද? 10000යි. යනවා අපිට ඕන ගෙන්දි ගිණුමක් ඕකටත් එකයි ගෙන්දිලි. right? ගෙන්දිලි ගිණුමක් ඊගේ ශේෂයක් තියනවද බලන්න. වාර්තා වෙච්ච ගෙන්දිලි තියනවද බලන්න. නෑ. ගෙනිලි නෑ. එහෙනම් අපි ඉස්සෙල්ලා වාර්තා කරමු මොන ගෙනිලද? 7 වෙනි එක. මුදල් ගෙනිලි 20000යි. මුදල් පාලන දිනුව බැර. ඇයි ගෙනිලි කියන්නේ මොනවද? අයිතිකාරයා ව්‍යාපාරයේ සල්ලි ගෙදර ගන්න. ඒතර ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. මුදල් පාලන දිනුව බැර කරනවා 20000ක් මොනවා කියලාද? මුදල් ගෙනිලි කියලා නෙවෙයි ගෙනිලි කියලා. ඔක්කොටම එකයි ඈ. ගෙනිලි ගිණුම හර කරනවා 20000ක් මොනවා කියලාද? මුදල් පාලන ගිණුම කියලා. පුතා මම මේ අහන ප්‍රශ්නට ඔයාලගේ උත්තරේ කියන්නේ ගැණිලි කියන්නේ මොන ගිණුමක්ද? වියදම් ගිණුමක් නේ. ඔව් කියලා හිතුණා නම් වැරදි. ගැණිලි කියන්නේ හර වුණාට වියදම් වගේ දැනන නිසා ව්‍යාපාරේ සල්ලි යනවනේ. එහෙම හිතුණාට මේක වියදම් ගිණුමක් නෙවෙයි. මේක මොකද්ද? හිමිකම් වල අඩුවීමේ ගිණුමක්. අයිතිකාරයාට අයිති සල්ලි වලින් අපි ගෙවන්න තියෙන එකෙන් එයා කලින් අරන් ගියා වගේ. අර ප්‍රාන්තනේ යොදපෙන්නේ ව්‍යාපාරයේ වහන දවසක හරි යාට ඕන දවසක ගෙවන්න තියෙන ගානේ මෙන්න 20000 කරන් ගිහලා මුදල් දෙන්න. මේක මොන ගිණුමක්ද ගැණිලි කියන්නේ? වියදම් නෙමෙයි මොනවාද? හිමිකමේ අඩුවීමක්. හිමිකමේ අඩුවීමක්. මූලික තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමේ ප්‍රාන්තනයට යටින් තමයි මේක පෙන්නන්නේ. වියදමක් විදියට නෙමෙයි. right? මුදල් ගැන 20000කට හරි මුදල් පාලන ගිණුම බැර කරා ගැණිලි ගිණුම හර කරා. ඊළඟ එක භාණ්ඩ ගැණිලි තියෙනවා කීයද? 10000ක්. කොහොමද දාන්නේ? භාණ්ඩ හෝ ගැණිලි තොග හානි තොග නිකුත් තොග හානි වීම එතකොට තොග ප්‍රදාන නේද? ඔය වගේ ඔක්කොම තොගේ සම්බන්ධ අඩුවීමක් වාර්තා කරන්නේ ගැණුම් ගිණුම ආශ්‍රයෙන් කීයද? 10000යි. මුදල් පාලන ගිණුම ඉස්සලා බැලුණා මුදල් කියපු නිසා දැන් යන්නේ තොග භාණ්ඩ ගැණිලි ඒ නිසා ගැණුම් ගිණුම බැල කරනවා 10000ක් මොනවා කියලා දේත් ගැණිලි තමයි. ගැණිලි ගිණුම හර කරනවා 10000ක් මොනවා කියලාද? ගැණුම් කියලා. හරි නේද? right. එහෙනම් මේ ගැණිලි ටිකක් අහන්න ටික කරගන්න. 7ක් ඉවරයි 8ක් ඉවරයි නේ. right. 7ක් ඉවරයි 8ක් ඉවරයි. 9 ගැණිලි කියන විශේෂයක් තිබෙත් නෑ. right. 9. රුපියල් ලක්ෂයක් වටනා ණය හිමියන්ට ගෙවීමේදී ලද වට්ටම 20000යි. මේ කතාව වෙනස්. කීයද අපි ගෙවුවේ කියලා මම අහනවා ඔයාගෙන්. රුපියල් ඉස්සලා කතාවෙන් ණය ගැතියන්ට දුන් වට්ටමක් තිබ්බනේ. ඒක වෙනම තිබේකට යන්න දිනවා කියවනේ. ණයගැතියෙකු විසින් 20000ක වට්ටමකට යටත් රුපියල් ලක්ෂයක් මුදලින් පියවයි. අපිට හම්බෙච්ච ගාණ කීයද? ලක්ෂයයි. මුදලින් ලක්ෂයක් ගෙවුවා කියන එක සිංහල පාඩමනේ. මුදලින් ලක්ෂයක් අපි ගෙවුවා කියලා තියෙනවනේ අපේ සල්ලි කීයක් යනවද? ලක්ෂයක් ගියා. හැබැයි අපි කීයක් පියවුවද? 1,20,000ක් පියවුණා දුන් වට්ටමත් එක. මේක වෙනස් කියන කතාව. මේක සිංහල පාඩමනේ. 9 ලක්ෂයක් වටනා ණය හිමියන්ට ගෙවීමේදී ලද වට්ටම 20000යි. ලක්ෂයක් වටන ණය හිමියන්ට ගෙවීමේදී ගෙවන්න ගියාට පස්සේ මේ මම වල ලක්ෂයක් ගෙවන්න ආවේ. ගෙවන්න ගියාට පස්සේ කියනවා නෑ මචං කලින් ගෙවන හින්දා උඹට අපි දෙන්නම් වට්ටමක් කියලා 20000ක්. ඒතර මට ඒක ලද වට්ටම බවට පත් වෙනවා. මං කීයක් ගෙවන්න ඕනද? සල්ලි අරන් ආව ලක්ෂයක් ගෙවන්නම් කියලා. ගෙව්වේ නෑ තාම. ගෙවන්න ගියාට පස්සේ මෙයා කියනවා ගෙවන්න එපා 20000ක් අඩුවෙන් ගෙවන්න. ඉතින් අපි ගෙවන්නේ කීයද? 80000යි. එහෙනම් මේ කතාවේ විදියට අපි ණය හිමියන්ට ගෙවීම කීයක් වාර්තා කරනවද? 80000ක්. මුදල් පාලන ගිණුම බැර 80000ක් වෙළඳ ගෙවිය යුතු දෑ කියලා වෙළඳ ගෙවිය යුතු දෑ හර කරනවා 80000ක් මොකු කියලාද?
මුදල් පාලන ගිණුම කියලා. අපර ටික ටික ලස්සන එනවා නේ. right sure. right ඊළඟ එක හැබැයි එතනදී මට ලදවට්ටමක් තියෙනවා කීයද? 20000ක. ඒක මම වාර්තා කරනවද නැද්ද? වාර්තා කරනවා. ඒක මුදල් වට්ටමක්. ණයගේ තියෙන ණය හිමියන් පිරෙනකොට එන වට්ටමක්. ඒක අපි වාර්තා කරනවා. මොකක්ද ඉස්සරහන? අලුතෙන් ගිණුමක් ඕනි. ලද වට්ටම්. ලද වට්ටම්. right? ලද වට්ටම කීයද? 20000යි ලද වට්ටම කියන ආදායම කියන විකුණුම් වගේ විකුණුම් වෙලා වැඩි වෙන විකුණුම් ගිණුම බැර ඒ වගේම තමයි ලද වට්ටම වැඩි වෙන ආදායමක් නම් බැර වෙන්න ඕනි. right ඉතනන් හිතුව තවත් පැහැදිලි වෙයි. ගෙවන්න තියෙන ගාන ලද වට්ටම් නිසා අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මම ඉන්ටට ඈ. ඉන්න පුතේ. හරිනේ. right. ලද වට්ටම කොහොමද සටහන් කරන්නේ? හරි. ලද වට්ටම ආදායම එතකොට දැන් ගෙවිය යුතු දේ අඩු වෙනවද නැද්ද? දැන් අපි ලක්ෂයක් ගෙවන්න යනවා. ඒකෙන් 80000 ගෙවපු නිසා ගෙවිය යුතු දේ අඩු වුණා. ඒත් එක්කම අපේ මුදල් අඩු වෙච්ච නිසා මුදල් පාලන දිනව බැර කරා. ඊළඟ එකේදී ඔයාට වෙන්නේ එයා කියනවා මට අප කලින් ගෙන නිසා මං ගානේ 20000 ක්‍රියා හරිනවාලු. නේ එතකොට මට ඒත් වෙනදගේ විදිහට අඩු වෙනවද නැද්ද? ඒ ඇත්තද බං කියලා මට සතුටක් වෙනවද නැද්ද? ඒ කියන්නේ මං ගෙවන්න කියන ගාන අඩු වෙනවද? මම මේ 20000 දෙන්න ඕනේ නැද්ද වට නෑලු. එතකොට වෙනදගේ විදිහට ඒත් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එහෙනම් වෙනදගේ විදිහට 20000ක් හර එයි මං ගෙවන්න තියෙන ගාන එයා ගානේ අඩු කරා. මේක යාට කියනවා මට ආදායමක් මොනවා කියලාද? ලද වට්ටම් කියලා. මම ආඩිකෝ ලද වට්ටම තිබුණු වගේ ආදායමක් නම් වැඩි වෙනකොට මොනවා වෙන්න ඕනද? බැර වෙන්න ඕනි. ඒතර වෙළඳගේ යුතු දේ හරවුණා 20000ක්. ලද වට්ටම් ගිනුව බැර වෙනවා 20000ක්. ඒක වෙනත් ආදායමක්. මොනවා කියලාද? වෙළඳ ගෙවිය යුතු දේ. මම ආයේ කියන අකුරු ලස්සන වැඩි ඉන්නේ. ඒතර අහගෙන හරි කියාගත්ත හැකිනේ නේද? ෂෝ ඊළඟ එක ගත්තානි. ඊළඟ එක හානි වූ තොග 90000ක් වූ අතර ඒ වෙනුවෙන් ලැබීම නියමිත රක්ෂණ වංගය 70000යි. right හානි වූ තොග අපි ඔය කතා කරන්නේ අපි අලුතෙන් ගිණුමක් ගමු. තොග හානි වීම right තොග හානි වීම වල නිතර හිතන ඇතිනේ දැන් අපර කොහොමද විතර ලස්සන වුනේ නේ. ඔය පන්ති එකක් ගියා කරන්නේ. right so තොග හානි වීම තියනවා කියද 90,000ක් කොහොමද සටහන? තොග හානි වීම, තොග ගැනීම, තොග නැතිවීම, අස්ථානගතීම ඔය ඔක්කොම දාන්නේ මොන ගිණුමටද? ගැනුම් ගිණුමට. එහෙනම් තොග හානි වීම කියලා ගැනුම් ගිණුම, තොග හානි කියලා ගැනුම් ගිණුම බැල කරනවා කියද? 90,000 තොග හානි වීම කියලා බැර කරනවා. හරි. ඊළඟ එක එතකොට තොග හානි වීම කියන්නේ වියදම, තොග හානි වීම ගිණුම හර කරනවා 90,000 මොනවා කියලාද? ගැනුම් කියලා. ඔන්න දැන් මොකෙක් හරි ටික වාගේ වෙලාවන අය වරදයක් වුණාලු නේද? තොග හානි වල නේද 90000ක් කියලා අහනවා. එතන මං කියනවා 90000 ගමේ මුදේ ගියා අපරාධ සල්ලි කියලා 90000 කියන මාත්‍ය ටික එක කන්ෆර්ම් කරනවා. 90000 තමයි කියලා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ. නැත්තම් ආවේ යාළුවා එලා නම් කීයද වචන තොග හානි? දැන් තියෙන තත්ත්වය තියෙන 90000යි තමයි තොග හානිය ගිණුමේ එක නිරූපණය කරනවා. ඊළඟ එක තොග හානිය තොග 90000 වූ අතර ඒ වෙනුවෙන් ලැබීමට නියමිත රක්ෂණ මන්දිය 70000යි. ඊළඟට කෝල්ලයක් එනවා යාට 90000 කියනම ගඟේ යනවා තොග ටික බලාගෙන ඉන්නකොට කෝල්ලයක් එනවා රක්ෂණ සමාගමේ ලයිව් ආවේ තොග ගඟේ කියලා 90000 70000ක් අපි ගෙවනවා කියනවා. එතකොට අපි යාළුවොත් ඒත් එක්කම ඇවිල්ලා අහනවා ලයිව් මේ කීයද ගඟේ ගියා කිව්වේ මම උත්තරේ වෙනස් කරනවා අයියේ මම දැන් ගඟේ 90000ක් ගියා හැබැයි පාඩුව එච්චර නෑ මොකද දන්නවද රක්ෂණ සමාගමෙන් මට 70000ක් දෙනවා කිව්වා තාම හම්බුනේ නෑ. එතකොට තොගහණිය කීයද ලයිව් මම කියනවා 90000ක් ගඟේ ගියා රක්ෂණ වන්දිය 70000ක් හම්බ වෙනවා. ඒතර ඇත්තටම තොගහණිය කීයද 20000යි. ශබ්දවත් දෙන්න පුළුවන් ඈ මොකද අපේ ඩබලක් ඉන්නවනේ. right කමන්නේ නේ මොකද කරන්නේ. right එතකොට දිස්සකරන දාමු තාම රක්ෂණ වන්දිය හම්බුණාද නෑ. නමුත් තොගහණිය අඩු වුණාද නැද්ද? අඩු වුණා. කීයකින්ද 70000කින් මොකක් නිසාද රක්ෂණ වන්දියක් ලැබෙන්න නියමිතයි කියලා කෝල් එකක් ආවා ලියුම මගේ එනවලු. තහවුරු වෙලාද නැද්ද? තහවුරුයි. දැන් රක්ෂණ වන්දිය 70000ක් එනවා කියලා. ඒක නිසා නමුත් තාම හම්බුණාද නෑ. එහෙනම් ලැබිය යුතු රක්ෂණ වන්දිය කියලා මම චේන්ජ් කරේසුම් ඉතින් ඉතුරු කරලා මේක හැමතර යන්නේ. ලැබිය යුතු රක්ෂණ වන්දිය කියලා. ලැබිය යුතු රක්ෂණ වන්දි තාම හම්බුන්නේ නේද? තොගහානි වීම කියලා වියදම අඩු වෙනවා. 70000 තොගහානි වීම බැර මොනවා කියලාද? ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා. කැතයි එහෙම ලියනවා. සම්මේ නේ. අනිත් ඒවා ලොකු ලස්සන තිබෙන්නේ නේද? ලැබිය
යුතු රක්ෂණ වන්දි කියලා 70000ක් බැර වියදම. එතකොට මේකින්ම පියවුවත් අර ඔයාගේ උත්තරේට සමාන වෙනවා. කීයද? 20000 තමයි ඇත්තටම තොග වගේ මුදේ ගිහිලා තියෙන්නේ. මොකද අලාභය පියවගත්ත නිසා. රක්ෂණ වන්දි හම්බුණාද නැහැ තාම හම්බුන්නේ. ඒක නිසා මොකද කරන්න තියෙන්නේ? ඒක ලැබිය යුතු රක්ෂණ වන්දියක් විදිහට අපි වත්කමක් විදිහට දාගන්නවා, හර කරනවා. 70000ක් මොනවා කියලාද? තොග හානි කියලා. හරි නේද? right. ඒකත් ඉවරයි. එතකොට 10ක් ඉවරනේ. තව එකයි. ෂෝක් ඉවර වෙන්නේ යන්නේ. තව එකක්. මේකේ ගෙවන්න වෙටි විදුලි බිල් 10000ක් වාර්තා වෙලා නැහැ. ලුවරට විදුලි බිල් නෙමෙයි කීයක් හරි තියනවාද කියලා. තොග හානි වීම කියලා ගිණුමක් තිබෙන්නේ නේද? ඊගේ ශේෂයක් තොග හානි වීම ගිණුම. නෑනේ. තොග හානි වීම නෑ. ඒතර ලැබිය යුතු රක්ෂණ වන්දියක් තිබ්බද බලන්න පුතා. ලැබිය යුතු රක්ෂණ වන්දිය. මේට කලින් මොනවාට තොග හානි වෙලා නෑ නේද? රක්ෂණ ගාස්තාව වරකන තියෙන ලැබිය යුතු රක්ෂණ වන්දියක් නෑ. right. අන්තිමට දැන් බලන්න ඔයාගේ විදුලි වියදම් ගිණුමේ කීයක් තියෙනවද? 50000ක් තියෙනවා ටික කරගන්න. ඒ ගිණුමේ ශේෂය ගමු අපි. විදුලි වියදම් තියෙනවා 50000. අපි ගිණුමේ විශේෂයේ ගමු විදුලි වියදම්. ඊගේ ශේෂයක් තියෙනවා දැනටම 50000ක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි අන්තිමට යා කියනවා ගෙවිය යුතු විදුලි බිල් 30ද? මෙතේ කියවන මෙතේ විදුලි බිල් 10000යි. ඒ කියන්නේ තවදුරටත් මේ 10000 වාර්තා වෙන්න ඕනි. ඒ වැරදි අඩුපාඩු ටික වෙන අතිරේක තොරතුරු වල කියන්නේ මේ 50000ට අතිරේක තවත් විදුලි බිලක් තියෙනවා. ඒක වාර්තා වෙලා නැහැ ගෙවිය යුතු නිසා. right? ඉස්සරහ මොකද? විදුලි වියදම් ගිණුම හර වෙනවා. ඒතර ගෙවන්න තියෙන ගෙවිය යුතු විදුලි බිල් තියෙනවා නම් හැම වෙලාවෙම මොකද වෙන්නේ? තියෙන වියදම වැඩි වෙනවා. ගෙවිය යුතු ජල ගාස්තු තිබ්බනම් ජල ගාස්තු ගිණුම හර වෙනවා කියන්නේ තියෙන ගානට තව ගානක් එකතු වෙනවා කියන්නේ නේද? ඒක හොඳට ඔලුවට දාගන්න. පස්සේ මූල්‍ය ප්‍රකාශන හදනකොට ඒ ගැන පිළිවෙලින් ඕන වෙනවා ඔක. right. එහෙනම් අපි දානවා විදුලි වියදම් ගිණුම හර කරනවා 10000 මොනවා කියලාද? ගෙවිය යුතු විදුලි බිල් ගෙවලා නැහැ. ඒතර ගෙවිය යුතු විදුලි බිල් ගින්ම ගෙවිය යුතු විදුලි බිල් ගිණුම බැර කරනවා කියද්ද 10000ක්. ඒකට වගකීමක් මොනවා කියලාද? විදුලි බිල් කියලා. ඒතර විදුලි වියදම 60000යි ඈ. ගෙවන්න තියෙනවා මේ 60000න් 10000. හරිනේ. ගෙවිය යුතු විදුලි බිල් කියන එක ආරම්භශේෂය තියනවද බලන්න. එහෙම ගන්නෑ නේ. විදුලි වියදම් ගිණුම තියෙනවා ඒක හරි. ගෙවිය යුතු විදුලි බිල් කියන විශේෂයක් නැහැනේ. ඇයි පුතා මේ 10000ට අමතරව තවත් ගෙවන්න ඒවා තිබ්බනම් එහෙම දාන්න එපා ඒවා. ඊගේ ශේෂය අයෙම ගන්න. ඒතර ඒකත් හරි. ඒතර ගැලපිලි 10න් ඉවරයි. නේද? ගැලපිලි 10ම හරි. 15 ඉවරයි. දැන් මොකද දැනවද කරන්නේ? දැන් එන්න ශේෂ පිරික්ස වල උඩ ඉන්න. ශේෂ පිරික්ස වල එන්නකො. දැන් ශේෂ පිරික්ස මේ උඩ ඉන්න අපි බලන්න පුළුවන් මොනවද ටික් වෙලා නැති අයිටම් කියලා. ගැණුම් හරි ආපස්සෙ වලට මුකුත් වෙලා නැහැ. ආපස්සෙ යම් වලට මුකුත් වෙලා නැහැ. ගෙනීමේ කුලි වලට මුකුත් වෙලා නැහැ. ඔය වගේ ටික් වෙච්ච නැති ඉලක්කම් තියෙනවා. right? දැන් ඊළඟට කරන්නේ පුතා ওই ඉලක්කම් වලට අදාළ දේවල් කරන එක. right? ඒතකොට මේවත් ගිණුම්ම තමයි. මේ ගිණුම් වල ශේෂ වෙනස් වෙන්නේ. එකින් එක වෙනස් අපිට දැන් පටන් ගන්න පුළුවන් මොකක් හදන්නද? ශේෂ පිරික්සන හදන්න පටන් ගන්න පුළුවන්. මෙතනින් පටන් ගන්නවා නේ. චුට්ටක් ඉඳලා ඉතුරු කරලා ශේෂ පිරික්සන මෙතනින් පටන් ගන්නවා. ශේෂ පිරික්සන අරුණාලු ව්‍යාපාරය නේද? අරුණාලු දැන් ගැලපිලි ඔක්කොම ඉවරයි. ඊළඟ ශේෂ පිරික්සනේ අරුණාලු ව්‍යාපාරයේ 2020 3.31 දිනක ශේෂ පිරික්සුම හර කැතයි නේද? දැන් සර්කන් ලස්සනයි කියලාද? බෑ දන්නවා කැතයි කියලා. හරි. බෑ. right. දැන් අර තියෙන ඉලක්කම් ටික දාගෙනමු. නැත්තම් ආට මෙහෙම කරන්නත් පුළුවන්. මේ ගිණුම් ටික පියවන්න පුළුවන්. පියවලා ඒ ඉලක්කම් දාගන්න පුළුවන්. මම පියවලා ඉන්නම්. පෝස් කරලා පියවන්න. පෝස් කරලා පියවන්න කියන එක දැන් සමහර කට්ටිය පියවන විදිය අමාරුම මම මේ පියවන්න ඕනේ. මට ඉලක්කම් වල පොඩි අවුලක් තියෙනවා. මේ ගණන් වැරදි එකක් තියෙනවා නේ. right. දැන් කැල්කියුලේටර් එකෙන් ආවවත් කැල්ලයක් ඇති. calculator හරි. right. මුදල් පාලන ගිණුමට යමු. අපිට හර ශේෂ තියෙනවා ලක්ෂ 5යි 6යි. ඒකට කැල්ලයක් ඕනේ දෙන්නේ. ලක්ෂ 6යි. ඒක දාගත්තා. ඒ ඉලක්කම මේ පැත්තට දාගන්න. සර් කොහොමද ඒක ඉස්සර මේ පැත්තෙන් එකතු කරන්නේ? සාමාන්‍ය මුදල් පාලන සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න මෙහෙම. වැඩි පැත්ත එකතු කරන්නේ දැන් වැඩි පැත්ත ටිකක් වයන්නත් වෙන ගේමක් දෙන්න බෑ. එතන මම කරන්නේ පුතා මුදල් පාලන ගිණුම කියන වත්කම් ගිණුමක් මේ බොහෝ වෙලාවට. නමුත් මේක අයිය
නිසා මම මේ හරපැත්ත එකතු කරලා ගත්ත බැලුව බැලමට මට වෙනවා ලක්ෂ 4යි ලක්ෂ 5ක් වගේ තමයි මේ පැත්තේ තියෙන්නේ කියලා. right? නැත්නම් සාමාන්‍ය වැඩි පැත්ත එකතු කරගන්න අමාරුයි නම් කැපිටල් කෙට්ලිය එන්න පුළුවන්. මේ කැපිටල් කෙට්ලිය කියන්නේ කපලා වැල පැත්ත මාරු කරන්න එහෙම වෙන්න පුළුවන්. හොයාගන්න අමාරුයි නම් වත්කම් ගිණුමක් නම් හරපැත්ත එකතු කරගන්න. වැඩි පැත්ත හොයාගන්න අමාරුයි. මේක නම් පුළුවන් නේ. ලක්ෂ 6ම දාගත්තා. ඒකම අනිත් පැත්තට දාගත්තා. මේක ගොඩාක් ගන්න තිබ්බොත් එහෙම වැඩි පැත්ත හොයාගන්න වෙනම වෙලාවක්. ඒක නිසා වත්කම් ගිණුමක් වුණා හරපැත්ත වැඩියෙන් එකතු කරගන්න. වියදම් ගිණුමක් නම් හරපැත්ත එකතු කරන්න. හිමිකම් ගිණුමක් නම් බැලපැත්ත එකතු කරන්න. වගකීම් ගිණුමක් නම් බැලපැත්ත එකතු කරන්න. ඉස්සෙල්ලා අර වැඩි පැත්ත හොයාගන්න අමාරු වෙනවා. right? සර් මේකේ බැලපැත්ත කියලා ලක්ෂ 2යි 4යි 5ක් තියෙනවා. ඒ කියන්නේ පාගේ ශේෂය ලක්ෂයක් එනවා. එතකොට ඒක ඊගේ කරොත් එහෙම ඊගේ ශේෂය ලක්ෂයයි. එහෙනම් මුදල් කියලා අපිට ශේෂ පිරික්සීමේ මුදල් කියලා හරශේෂය පටන් ගන්න තිබෙන්නේ මොකද්ද? අයිරාවක් නේ. අයිරාවක් තිබ්බ එක දැන් ඔන්න වාසිදායන ශේෂය බවට පත් වෙලා ඒ ගිණුම ඉවරයි. දෙවෙනි ගිණුම විකුණුම අය පැති දෙකක් නෙනේ. විකුණුම් ගිණුම දිගට තිබ්බොත් බැලපැත්ත පටන් ගන්න හොයාගන්න පුළුවන් නම් මේ පැත්තේ පටන් ගන්න. 1750.3යි. දැන් නෙට්වර්ක් ලයින් එක කෙනෙක් කියන්නේ ගන්නකොට සද්ද තියෙනවා. right 1750.3යි ඒක හරට දාගන්නවා 1750.3ක් කියලා පාගේ ශේෂය දාගමු 1750.3යි කියලා එන ඊගේ ශේෂයක් දාගන්නවා 1750.3යි කියලා ගැලපෙන කරන්න කලින් ඊගේ ශේෂය තිබ්බේ දශලක්ෂ 50000යි දැන් 1,50,000යි විකුණුම් 1,50,000ක් බැර 1750.3යි ඒ ගිණුමත් ඉවරයි ඒක ආයෙ ඕනේ කොයි වෙනද ලැබිය යුතු දේ කැල් එකක් වුණා නෙමෙයිද වෙනද ලැබිය යුතු දේ එකතු කරලා බලන්න මේ වැඩි පැත්ත මේ පැත්තේ ඉඳදී ඔව් වැඩි පැත්ත මේ පැත්ත එකතු කරා ලක්ෂ 10යි ඒකම මේ පැත්තට දාගත්තා ලක්ෂ 10යි පාගේ ඉන්නේ මේ පැත්තටමයි ලක්ෂයයි 2යි 1.20යි 1.60යි 1.60ක් අඩු කරනකොට ලක්ෂ 10යි 8 ලක්ෂ 30යි නේද? ඉස්සෙල්ලත් කියෝ කිව්වනේ. අර එන පාගේ ඉන්නේ 8 ලක්ෂ 40000යි. ඊගේ වෙනවා 8 ලක්ෂ 40000 වෙනද ලැබිය යුතු දෑ. ඉගෙන ණය ගැතියෝ. වෙනද ලැබිය යුතු දෑ කියලා දෙන්නේ. ලක්ෂ 8 ලක්ෂ 40000 එන අවස්ථම 8 ලක්ෂ 40000යි. right ඊළඟ ගිණුම උතර මේකත් ඉවරයි. right ඊළඟ එක ලැබිය යුතු බිල් ආයෙත් ඒවන්න දෙයක් නැන්නේ. නැත්තම් වියෝනේ. ලක්ෂයයි පාගේ ලක්ෂයයි ඊගේ ලක්ෂය. ඒතර වෙනද ලැබිය යුතු බිල් කීයක් වෙනවද? ලක්ෂයක හරශේෂයක් වෙනවා. right ඒකත් ඉවරයි. ඊළඟට දුන් මට්ටම් ඒවන්න නැතු යනනේ දුන් මට්ටම් ගිණුමත් හරි හර කීයද 20 10යි ඒවත් එන්නේ හර ශේෂක ඊගේ ශේෂය හරි ගෙවිය යුතු බිල් එක ඉලක්කමෙන් තියෙන්නේ ගෙවිය යුතු බිල් පෙර ශේෂයක් කීයද 50000යි ඒකත් ඉවරයි වෙනද ගෙවිය යුතු දෑ ඊළඟ බලන්න සාමාන්‍ය නම් පෙර ශේෂය right तर මෙතන 6 ලක්ෂයයි 5 ලක්ෂයයි. तर මේක මේ පැත්තට දා ගන්නවා 5 ලක්ෂයයි. 5 ලක්ෂයෙන් 1,50,000 අඩු කරගමු 3,50,000. හරිනේ. ලක්ෂයයි 1,50,000යි. तर 3,50,000ක පාගේ ශේෂයක් එනවා. ඒක ඊගේ කරොත් එහෙම 3,50,000යි. එහෙනම් වෙනද ගෙවිය යුතු දෑ බැර 3,50,000යි. ඒකත් හරි. ඊළඟට ආයෝජන දෙකම එකට දැම්මේ ලක්ෂ 7යි. ආයෝජන හරශේෂයක් ලක්ෂ 7යි. ඒකත් හරි. ඊළඟට බොල් ණය 40000යි. බොල් ණය හරශේෂයක් වියදමක් නිසා 40000යි. ඒකත් ඉවරයි ගෑනු. හරශේෂයක් එන්නන සාමාන්‍යයෙන් ලක්ෂ 9යි. ලක්ෂ 9යි. එතකොට මෙතන තියෙනවා 10000යි 9000යි කියන ලක්ෂය. එතකොට ලක්ෂ 8යි. ලක්ෂ 8යි. ඒතර පාගේ ඊයේ දාගත්ත ඇත්තටම ආදායම වියදම් ටික යන්න ඕන පාඩද? ආදායම් ප්‍රකාශනයේට
තුන් වට්ටම් ආදාය ප්‍රකාශනයට යන්න ඕන එක ආදාය ප්‍රකාශනයට. එතකොට විකුණුම් පාගේ ඊගේ නෙමෙයි ආදාය ප්‍රකාශනයට. හැබැයි පාගේ ඊගේ වුණා නම් මේක බැර ශේෂයක් වෙන්න ඕනේ right. බැර දාගත්තා වෙන ආදායම වියදම නැහැ මෙතන. දුන් වට්ටම් ආදාය ප්‍රකාශනයට 20000යි. හැබැයි පාගේ ඊගේ දැම්මම නම් දුන් වට්ටම් කියන්නේ වියදම වියදම හර ශේෂයක් එන්නේ. ගෙවිය යුතු බිල් කියන්නේ වියදම් ආදායම නෙමෙයි ඒක හරි. වෙළඳ ගෙවිය යුතු දෙකෙන් වියදම් ආදායම මේක හරි. ආයුධ කියන්නේ වියදම් ආයතන නෙමෙයි ඒක හරි. බොල්නය කියන්නේ ආදායමක් ආදායම කියන්නේ බොල්නය කියන්නේ වියදමක් වියදම් විතම හර අපි ඒක දාගත්තා. අපි ඒවත් ඒකමයි වෙන්නේ. 40000යි 40000යි ආදායම ප්‍රකාශනයට 40000යි පාගේ ඊගේ දැම්මනම් පාගේ වුණොත් ඊගේ වෙන්නේ මේ පැත්තේ 40000ක් කියලා. එහෙම හිතලා අපිට බොල්නය පා ගන්න පුළුවන් හරද බැරිද කියලා හර 40000යි. right නැත්නම් ඒක ආදායම ප්‍රකාශනයට යනවා වර්ෂය අගදී. ගැනුම් ආදායම ප්‍රකාශනයට යනවනේ කියද්දී ලක්ෂ 9යි 9න් ලක්ෂයක් ගත්තම 8යි ආදායම ප්‍රකාශනයට පාගේ ඊගේ දාලා බලුවොත් එම ගැනුම් වියදමක් නිසා ඊගේ ශේෂයක් එන්නේ. ඒ නිසා අපි හරකලා ගන්නවා ගැනුම් කියලා කියන්නේ. ලක්ෂ 8යි. ගැනුම් ලක්ෂ 8යි. ඒකත් ඉවරයි. ගැනීමි අපිට තියෙනවා 30000 ඒකත් හරි. ලද වට්ටම් කියන්නේ ආදායම 20000ක් බැර අමාරුයි නම් මේ පැත්ත හොයාගෙන සුළු කරලා දැන් ලද වට්ටම් කියන ආදායම ගැනීමි කියන ආදායමක් නෙමෙයි. මේක යන්න ඕන ආදායම ප්‍රකාශනයේද right ආදායමක් විදියට. දැන් මේක ශේෂ පිරික්සුමකට පැත්ත හොයාගන්න වෙයි නම් පාගේ ඊගේ දාගෙන ඊගේ පැත්ත තමයි දාන්නේ. ඉතින් මේක ඕන දාගත්තොත් ඉන්නේ 20000යි. මේක මේ පැත්තට දාගන්නවා 20000යි. ආදාය ප්‍රකාශනයට යන්න ඕන ආදායම අපිට 20000යි. ශේෂ පිරික්සුමකට පැත්ත හොයාගන්න ඕන මේ පාගේ දාලා ඊගේ කරලා බලන්න. එතන කීයක් එනවද? මෙතනට එන්නේ ඒ කියන්නේ අද වට්ටම් බැර ශේෂයක් එනවා. ඒක ආදායමක් නම් බැර වෙනවා කියලා ඔයාලා කියන්නත් ඕනේ. right ඒක හරි. ඊළඟට තොගහානි වීම කීයද? 20000යි ගිණුම පියවුවොත් තොගහානි වීම හර 20000ක ශේෂයක් එනවා. ඒකත් හරි. විදුලි වියදම් 60000යි වියදම. විදුලි වියදම් හර 60000යි. ඊළඟට ලැබිය යුතු රක්ෂණවන්ති වත්කම ලැබිය යුතු රක්ෂණවන්ති වත්කම කීයද? 70000යි. එතකොට ගෙවිය යුතු විදුලි බිල් තියෙනවා 10000ක් වගකීම. ගෙවිය යුතු විදුලි බිල් 10000ක වගකීම. ඒකත් හරි. එතකොට ගිණුම් ටික ඉවරයි. ඊළඟට අපිට යන්න පුළුවන් ඉතුරු ගිණුම් වලට. දැන් යනකොට ශේෂ පරීක්ෂය මම මේකම කන්ටිනියු කරන්න යන්නේ. right ශේෂ පරීක්ෂම දිගටම ගේන්න යන්නේ. right ඔයාලට යන්න පුළුවන් දැන් ශේෂ පරීක්ෂය උඩ ඉන්න. විකුණුම අරගෙන ටික් වෙලා දින ආපස්සෙ යමු. හර ශේෂය. එහෙනම් ඒක දිගට මේ තියෙන විදිහම ලියන්න. ආපස්සෙ යමු. කීයද? ආය 20ක් දාන්න යන්න එපා. 450000 කියන 20ක් ගන්න. වැටිලා ඉවරයි. මොක කොහෙද වැටෙන්නේ සර්? ආපස්සෙ යමු කියන්නේ මොනවද? විකුණුම ඒවා ආපහු එනකොට. එතකොට ණය ගැතිව බැර වෙලා ආපස්සෙ යමු හර වෙලා ඇති. ඒක නිසා තමයි ගිණුමේ ශේෂය තියෙන්නේ. තවදුරටත් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ආපස්සෙ යමු කියලා මුකුත් කරන්නේ නැහැ. 450000 ලියන එච්චරයි. ඒකේ ඉස්සරහම වැටිලා අනිත් සටහන වෙලද ලැබිය යුතු ඒවාට වැටිලා ඇති කලින් නේද? එතකොට ඒකත් ඉවරයි ටික කරගන්න. ඊළඟ එක ආපසු යවමු. ආපසු යවමු. බැර කීයද? 50000යි. ඒකත් හරි. ඊළඟට ගෙනීමේ කුලී කියන වියදම. ගෙනීමේ කුලී වියදම කීයද? 50000යි. හර. ඊළඟ එක ප්‍රාර්ථනය 2019 3.31කට ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගට මේ අවුරුද්දේ මුලට අපිට ප්‍රාර්ථනීය කියලා වර්ෂයේ අගට ප්‍රාර්ථනීය කිසි වෙනසක් වුණේ නැහැ. ගෙඩි වෙනවා. ඒක නිසා 5,50,000 මෙන්න බැරළු ලියත හැකියි. 5,50,000 ප්‍රාර්ථනයක් හරි රඳවාගත්තේ පියුම්. රඳවාගත්තේ පියුම් ගිය අවුරුද්දේ අගට තියෙන්නේ මේ අවුරුද්දේ අග වෙද්දී රඳවාගත්තේ පියුම් වෙනස් වෙන්න පුළුවන් මොනව හේතුවද? ආදායම් ප්‍රකාශනය දාලා ලාභෙම වෙලා රඳවාගත්තේ පියුම් වලට මාර්ක කරලා පස්සේ ලාභය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි තාම අපි ආදායම් ප්‍රකාශනයේ හදලා නැති නිසා මේ ඉලක්කවලට කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් රඳවාගත්තේ පියුම් ගිය අවුරුද්දේ අගට තිබිලා තියෙනවා ලක්ෂ 9ක් මේ අවුරුද්දේ මුලට තිබ්බ එකම අපි දැන් මෙතනට දාගන්නවා.
ඒක ආදායම් ප්‍රකාශන හදනකොට මේකේ ඉලක්කම තවදුරටත් වෙනස් වෙයි වර්ෂයේ ලාභය එකතු වෙන්න ඕනි. right. දැනට ගිණුම් වලට කිසි බලපෑමක් නැහැ ලක්ෂණ 9යි. ඊළඟට පොදු සංචිතය කියලා එකක් තියෙනවනේ මේක තනි පුද්ගල ව්‍යාපාරයක් වුණත් පොදු සංචිත ප්‍රශ්නයක් නැහැ තියාගෙන යන්න පුළුවන් ඕනම කෙනෙක්ට ඕනම සංචිතයක් ගෙදරකුණත් හාල් ගන්නකොට චුට්ටක් වෙනම ගන්න තියෙන ඒ වගේ ව්‍යාපාරයකට ඕන ලෝන් එක ගෙවන්න ඕන ගන්න වෙනම ලාභය මේක කරලා තියාගන්න නැත්නම් ඒ ටික මම ගන්නෙ නැහැ කියලා වෙනම සංචිතගත කරන්න ඕන කරන්න පුළුවන්. දැන් පොදු කියලා සංචිතයකට සංචිතගත කරලා තිනවා කීයද? 6,50,000ක්. මේක ලක්ෂ 9යි නේ වන්දනාගත තිබුණු ලක්ෂ 9යි. right ඊළඟ පොත් සංචිත ඉවරයි. වෙළඳ ලැබුද්දාගේ විදිහට බැංකුව වේලා ඉවරයි. කුලී ආදායම් ඒක ආදායමක්. ඒක නිසා තමයි මේ බැලට තියෙන්නේ. කුලී ආදායම් ලක්ෂ 6යි. අපේ ගෙදර වෙනවා කියලා බලන්න එනවද? ලක්ෂ 6යි. දේපල පිරිතා උපකරණ ඊළඟට පටන් ගන්නවා පුතා ඒක ශේෂ පිරික්ෂණය හදාගන්න පිරිවැය දාලා තියෙනවා. දේපල පිරිතා උපකරණ පිරිවැය 2019 4.1 දිනට පිරිවැය ටික ඒ කියන්නේ මිලදී ගත්ත ඒවයි වටිනාකම දීලා තියෙනවා. කීයද? ඉඩම් 7,40,000යි. ඊට පස්සේ ආයෙ තියෙනවා පිරිවැය ගොඩනැගිලි කීයද? 7 ලක්ෂයයි. ඊළඟට තියෙනවා අපි ගාවේ යන්ත්‍ර කීයද? 5 ලක්ෂයයි. මේකේ ෂෙයරින් කිලින් ගැන කතාවක් තිබෙන්නේ නැහැ. අඩුම තරමේ පළදායි ජීව කාලය දීලා තිබ්බනම් අපිට ෂෙයර් ටික හදන්න තිබ්බා. නමුත් මේ ගාන ඒවා නැහැ. නැත්නම් ඉතින් මොකද කරන්නේ? ඊපස්සේ බැංකු ණය තියෙනවා 2019 4.1 දින ලබා ගන්න. ටිකක් ටික කරගන්න ටිකක් දාගන්න. බැංකු ණය තියෙනවා කීයද? ලක්ෂ 5. බැංකු ණය 110 ලක්ෂ කීයද? ලක්ෂ 5ක්. ලක්ෂ 5ක වගකීමක් තියෙනවා. 110 ඒක අවදානම් තියෙන 2009 4.1 කියන්නේ අපේ අවුරුද්ද මුල මේකේ ගැළපෙන්නක නොතිබුණාට බැංකු ණය වල පොලි අනුපාතය 110. නම් අපි අලුතෙන් හදන්න ඕන මොකද්ද? බැංකු ණය පොලි ගිණුමක් හදන්න ඕන වියදම් ගිණුමක් 110 ගන්න හදලා. පෙරවැලකට යන්න පුතා පෙරවැලකට ගිහින් පොලිය හදාගන්න කීයද දෙන්නේ පොලිය? බැංකු ණය ගත්තේ වර්ෂය මුල නම් අපේ වර්ෂය අගට මාස 12ක් තියෙනවා. එහෙනම් ලක්ෂ 5 වැඩි කිරීම 110 50,000යි. පොලිය එන්නේ 50,000. පොලිය අපි වාර්තා කරන්න ඕන ගෙවලද? නැහැ තාම ගෙවල නැහැ සර් කොහොමද කිව්වේ? ගෙවුවා නම් අපිට ගෙවුවා කියලා සටහන් වෙලාම නේ සටහන් වෙලා තිබ්බනම් අපිට පොලි වියදම් කියලා ගිණුමක් තියෙන්න ඕනේ ඕකේ. රයිට් ඒ ගිණුම නෑ කියන්නේ මේකේ සටහනක් යෙදිලා නෑ. රයිට් සටහනක් යෙදෙන්නේ නැතුව මේක අපිට උපකල්පනය කරගන්න බෑ මේක ගෙවුවද නැද්ද කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි පොලිය දාන්නේ ගෙවිය යුතු පොලියක් විදිහට. ඒක නිසා අපි ඉස්සරහට දානවා පොලියාවේ කීයද? පොලි වියදම් ගිණුම හර කරනවා 50,000ක් නේද? 50,000ක් මොනවා කියලාද? ගෙවිය යුතු පොලි කියලා. රයිට්. ඒතර ගෙවිය යුතු පොලි ගිණුම බැර කරනවා. ගෙවිය යුතු පොලි ගිණුම බැර කරනවා 50,000ක් මොනවා කියලාද? පොලි වියදම් ගිණුම කියලා. රයිට්. එහෙනම් අලුතෙන් ගිණුම් දෙකක් එනවා පොලි වියදම් ගිණුම. පියවුවොත් එහෙම පොලි වියදම් ගිණුම 50,000ක් හරයනවා. 50,000 ඒත් එකම ගෙවිය යුතු පොලි ගිණුමක් වෙනවා. ගෙවිය යුතු පොලි ගිණුම 50,000ක් බැරෙනවා. මේ පොලිය තම ගෙවලා නැහැ. ඒතකොට ඒකත් හරි. ලක්ෂ 5 කතාවක් හරි. බැංකු ණය ටිකක් දැම්මා ගෙවිය යුතු පොලියට වාර්තා කරා. ගමන් ගාස්තු 10,000යි තව ඕනිනේ. ගමන් ගාස්තු වියදමක් 10,000යි පයි. විදුලි වියදම් අරගත්තලු ජල ගාස්තු මොනවත් වෙනස් වෙන්නේ නැහැ. ජල ගාස්තු ගැලපෙන්නේ තිබුණේ නැහැ. ජල ගාස්තු 20,000යි. ඊළඟ එක අන්තර්ජාල ගාස්තු 30,000යි. අන්තර්ජාල ගාස්තු 30,000යි. ඊට පස්සේ බැංකු පොලි බැංකු පොලි තියෙනවනේ. එතකොට දැනට මේකේ 40,000ක පොලියක් වාර්තා වෙලා තිබ්බා. ඊගේ ශේෂයනේ. ඊගේ ශේෂය 40,000ක් තියෙනවා. 40,000. එතකොට තව දුරටත් කමින් ෂොක් එකකට. right. දැන් මෙහෙම බලාගෙන ඉන්නකොට බැංකු පොලි කියන වියදමක් තියෙනවා. එයා වාර්තා කරලා තියෙනවා. ඒතර බැංකු පොලි කියන්නේ බැංකු ණය සහ පොලි අපි ගාව තියෙන බැංකු ණය එකයි.
ඒතර පොලියක් වාර්තා වෙලා තියෙනවා කීයද 40000ක්. ඔයා හදපුවම පස්සේ පොලිය කීයක් ආවද 50000ක පොලියක් ආව. ඔන්න අපිට අහු වුණා මොකක් කියලාද පොලියක් වාර්තා වෙලා තියෙනවා 40000ක කියලා. හරි නේද? දැන් කල්පනා කරනවා අඩේ පොලිය හදපුවම පස්සේ 50000ක වාර්ෂික පොලිය. හැබැයි මේක 40000ක් වාර්තා කරලා තියෙනවා. ඒක මුදලින් ගෙවිලා ඇති සමහර වෙලට. හේතුව තමයි ගෙවිය යුතු පොලිය කියලා ගිණුමක් නැතිවීම. ගෙවිය යුතු සාමාන්‍යයෙන් පොලිය ගෙවෙන්න කලින් වාර්තා කරන්නේ පොලි වියදම් ගිණුම හර ගෙවිය යුතු පොලි ගිණුම බැර. දැන් මේ ශේෂ පිරික්සනේ කොහොමද ගෙවිය යුතු පොලි ගිණුම නැහැ කියන්නේ. අනිවාර්යෙන් මේ 40000 මොනවා වෙලාද? අනිත් සටහනේ යන්න පුළුවන් දැන් දෙකයි ඉතින් එකක් මුදල් පාල ගිණුම බැර වෙන්න පුළුවන්. නැත්නම් ගෙවිය යුතු පොලි ගිණුම බැර වෙන්න පුළුවන්. දැන් අපිට අහුණා පොලි වියදම් ගිණුමක් තියෙනවා මේ පස්සේ. ඒ කියන්නේ 50000යි 40000ක් වාර්තා වෙලා තියෙන්නේ. තව කීයක් වාර්තා වෙන්න ඕනද? තව 10000ක් විතරක් වාර්තා වෙන්න ඕන. අන්නේ 10000 පොලි වියදම් ගිණුම හර කරනවා ගෙවිය යුතු පොලි කියලා. එතකොට යන්නේ 10000යි. පොලි වියදම් ගිණුම හර 10000යි ගෙවිය යුතු පොලි වියදම් ගිණුම බැර 10000යි. මොනවා කියලාද? පොලි වියදම් කියලා. ඔය වගේ අවස්ථාවල් එන්න පුළුවන්. right? ඒතර පොලි වියදම දැනටම 40000 වාර්තා වුණා කියලා අපිට ශේෂ පිරික්සමේදී හම්බුණා. බැංකු පොලි 40000යි කියලා. ඔයා ගාන හදලා දාගෙන හිටියා. බැංකු පොලි ගෙවිය යුතුයි 50000ක් කියලා. කායි වර්කින් එකේ. හැබැයි අපිට පල්ලෙහාට හම්බුණා පොලි වියදමක් තියෙනවා දැනටම දාපු කීයද? 40000ක් වාර්තා වෙලා තියෙන එක මුදලින් ගෙවපු එකක් විය යුතුයි. නැත්නම් ගෙවිය යුතු පොලි ගිණුමේ 40000ක් තියෙන්න තිබ්බා. right? දැන් කොහොමද අපිට පොලි වියදම එන්න ඕනේ කීයද? වර්ෂයේ පොලි වියදම එන්න ඕන 50000ක්. ඒ නිසා අඩුයි තව ගිණුමට 10000ක්. ඒ ටික තමයි වාර්තා වෙලා නැත්නම් මොකද මාසික පොලිය තමයි හැදි තියෙන්නේ. ඒතර අන්තිම මාස කීපේ පොලිය වෙන්නේ නැතුව 10000 වාර්තා වෙලා නැහැ. නේද? 50000 ගානද කොමිනවා. හැබැයි වාර්තා වෙලා තියෙන 40000යි. ඒක ගෙවුවද නැද්ද කියලා දන්නේ අපි. ඒක නිසා දාන්නේ ගෙවිය යුතු පොලි ගිණුමකට මුදලින් ගෙවිලා කියලා කිව්වනම් අපි ඒක දාන්න තිබ්බා මුදල් පාලන ගිණුමට. right? ඒතර 10000ක් විතරයි අපිට අඩු පොලි වියදම් ගිණුම සම්පූර්ණ කරගන්න. මොකද කරේ පොලි වියදම් ගිණුම හර කරා ගෙවිය යුතු පොලි වියදම් ගිණුම බැර කරා 10000. දැන් ගිණුම් කියමු පොලි වියදම් 50යි. අපි දාපු පොලි වියදම් වල බලන්න කීයද තියෙනවා 50යි. ඒකට ඒක හරි. ඒකේ වෙනසක් උනේ නෑ. හැබැයි ගෙවිය යුතු පොලි කියලා කීයද ආවේ? ගෙවිය යුතු පොලි කියලා ආවේ 10000යි. මෙතෙන්ට ආවේ 10යි. හරි නේද? දැන් වාගේ එතකොට මේ ගිණුමේ ශේෂිතර ගත්තා වෙනවා බැංකු පොලි ආරම්භක ශේෂ අපි දාගත්තා. හරි? ඊළඟ එක වැටුප්හා වේතන ලක්ෂ්‍යයි. වැටුප්හා වේතන වියදම ලක්ෂ්‍යයි. ඊළඟ එක රක්ෂණ ගාස්තු හා වරිපණ. රක්ෂණ ගාස්තු හා වරිපණ කීයද? 70000ක් හර. හරි. ඊළඟ එක බැංකු ගාස්තු 30000යි. බැංකු ගාස්තු අරන් ඇල්ලු 30000යි. බැංකු ගාස්තු 30000යි. ඊළඟ එක විගණන ගාස්තු 10000යි. 10000යි. ඊළඟ එක ආයෝජන ගිණුම ආරම්භ තියෙනවා චරයි. right? දැන් එහෙනම් ඔයා ශේෂ පිරික්සම ටැලි කරලා බලන්න ටැලි වෙනවද කියලා. right? හර පැත්ත එකතු කරන්න, බැල පැත්ත එකතු කරන්න, මාත් එකතු කරන්න පොස් කරන්න. right මේක අන්තිම එක පිට මොනවාද මෙන්න මේ ගිණුම. වෙලද ලැබියුත් ඒවල ශේෂයේ 8,40,000 නෙමෙයි 7,40,000. ඒක ශේෂ පිරික්සම වල දැම්මට පස්සේ 8,40,000 දෙකම 8,40,000 කෙනෙක් එකතු කරගන්නවා. right? එතකොට ඔයාගේ ගිණුම ශේෂ පිරික්සම ටැලි වෙනවා 5,440. කියන්නේ ලක්ෂ 50,40,000 විතර දෙපැත්තම ටැලි වෙනවා. හරි නේද? right. එහෙනම් ප්‍රශ්න මොනවද දෙනකොට එක කමෙන්ට්ස් එකක් දාන්න නැත්නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න කියලා දෙන්න. ඊළඟ ගානක් අපි හදමු ඊළඟ වීඩියෝ එකකින් නේ.